අපිට දැනිච්ච දුක් වේදනාවන් අපේ බඩගිනි මේ හැම දෙයක්ම අයියේ සාහිත්‍ය ගැන පුංචි පාඩම් අපි නොදැනීම අපට කියා දීලා තියෙනවා. මේ ගොඩක් උදවිය යන්න කැමති අපායට. ඒ වීඩියෝ කරලා තියෙන්නේ යම රජුරුවන්ගේ මීඩියා යුනිට් එකේ. මේ ලෝකෙට වෙනස් ලස්සන යමක් කරා නම් ඒ හැම එකකටම පද හැදිලා තියෙනවා. මේ තොල් ළඟ තියෙන ආදරයයි හදවතේ තියෙන මිනිස්සු හරි අඩුයි. දිනක් අවසානයේ අවන්හල කෙලවරම මේසයක් අරක්ගත් මිතුරු මදුසාදේ සිහිවටනයකි මට ඩොමිනික්ගේ මාලේ යාළුවේ මම ඉන්නේ පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ හැමදාමත් යාළුවේ මම ඉන්නේ පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ අයිබෝන් භාෂාව කියලා කියන්නේ මානව සමාජය සතු අසිරිමත් වූ දායාදයක්. එම භාෂාව මාධ්‍ය කොටගත් කවිය මානව සංස්කෘතිය සතු බින්දනීය නිර්මිතයක්. ශබ්ද අර්ථ සහ රසභාව කල්පනා ගැටුමෙන් නැවත සංයෝග වෙමින් කැඩෙමින් නැවත සංයෝග වෙමින් ගලාගෙන එන මන පිනන කවි පොකුරු හමුවන තැනයි කවිදාය. කවිදායට ගීදහයක් වැඩසටහනට අදත් ඔබ පිළිගනිමින් යුග යුග මතක එක්කල ඉහළට එසවෙන කවිකාරකම් එක්ක හැම මොහොතකම අපට සමීප වන හිතවන්තයෙක් එක්ක කවි රස විඳින්නයි අද දවසේදී අපි සූදානම් වෙන්නේ. ඔහුගේ අත්දැකීම් එක්ක කවි ගී ඔබට හුරු කරවන්න ඔහු හැම විටම උත්සාහ කරනවා ඔහුගේ කල්පනා ලෝකයේ තනිවී. ඒ තනිවුණු කල්පනා ලෝකය බොහෝ විට අපේ වෙලා තියෙන්නේ අපටත් නොදැනීම. ඉතින් අත්දැකීමෙන්ම කවියට ගීතයට පෙම්බඳින ප්‍රියකාන්ත තරුණ මිත්‍රයෙක් අද එකතු වෙනවා අපිත් එක්ක කවි තෝරන්න. මම කෙටි යෙදුමකින් ඔහු ගැන කිව්වොත් ඔහු මට නම් ගී වඩුවෙක්. අයිබෝන්. අයිබෝන්. නීතිඥ රජී වසන්ත වෙල්ගම හිතවන්තයා එක්ක අද අපි කවි තෝරන්නේ. දැන් රජී වසන්ත වෙල්ගම කියන නම හුරුයි ඔබට ඇහිලා. ඒ මේතරම් සිව්මැලිද කළුගල් කියන ගීතය ලියපු තරුණයා විදියට, මැටිගෙදර කිරියම්මා ගීතය ලියපු තරුණයා විදියට, රාත්‍රිය සිරගයක්, එතකොට මහ පොළොවත් ගැහැණු කෙනෙක්, ඒ වගේම මෑතකදී තාමත් ආందోලනට ලක්වුණු රෑ මැදියම මත් වූ තොටියෝ ලියපු තරුණයා විදියට අපිට හිතවන්තව මේ කතාව ගොඩනංවා ගන්න පුළුවන්. අපිට ඔබ හමු වෙන්නේ රජී මේ තරම් සිව්මැලිද කළුගල් ගීතයත් එක්ක තමයි ඔබ අපිට හමු වෙන්නේ, අපිට මුණ ගැහෙන්නේ. ඔව්. අපි ගුවන්විදුලි මැදිරිවල ඒ ගැන සාකච්ඡා කරන්න හමු වුණයින් පස්සේ අපේ පළමු හමුවීම සිදු වුණු දිනේ සිට ඒ හිතවන්තකම, මිත්‍රවන්තකම තවමත් එහෙමයි. ඉතින් මම අහන්නේ ඊට කලින් කොහොමද ඔබ කවියට, කලාවට
ඔබේ හිත ඇදිලා ගියේ? කජරයියේ ඒක මං හිතන්නේ මුලින්ම හේතුව වෙන්නේ මං උපන්න ගම. මං ඉපදුනේ කල්තු දිස්ත්‍රික්කයේ නැගෙනහිර පැත්තේ කෙරවලේ තියෙන පැලෑන්ත කියන ගමේ. තනිකර කොළ පාට ගව මැද්දෙන් ලස්සන ගඟක් ගලාගෙන යන මං පුංචි කාලේ එහෙම ගමක්. ඒකම ඒ පරිසරය මට හරියට ජීවිතය දුන්නා කවියට. ඊට පස්සේ ඒකම ඒ ගමේ මිනිස්සුත් එක්ක මං අවුරුදු 20 වෙනකම්ම හිටියේ ගමේයි. එතකොට ඒ පුංචි කාලේ ඒ මිනිස්සුත් එක්ක තිබිච්ච බැඳීම්, ඒ සම්බන්ධතා, ඊට පස්සේ නොසලකා හැරීම, අපිට දැනිච්ච දුක් වේදනාවන්, අපේ බඩගිනි මේ හැම දෙයක්ම අයියේ සාහිත්‍ය ගැන පුංචි පුංචි පාඩම් අපි නොදැනීම අපිට කියා දීලා තියෙනවා. ඊට පස්සේ මම සාහිත්‍ය කියන්නේ මොකක්ද කියන කාරණාව ඇත්තටම තේරුම් ගන්න ආයේ උසස් පෙළ කාලයේදී සාහිත්‍යයේ කාර්යභාරය මොකක්ද කියන කාරණාව. නමුත් ඊට ඉස්සෙල්ලා මට පුංචි කාලේ ගොඩක් අවස්ථාවන් සහ මේ උනන්දු කිරීම වෙලා තියෙනවා. ඒක සිද්ධියක් තමයි මම පුංචි කාලේ රුපියල් 3.50ට ගන්නවා විජය පත්තරේ හැමදාම පාරේ රැකලා ඉඳලා අපේ ගමට එන පත්තර ගෙන මාමගෙන්. එතකොට මේ විජය පත්‍රයේ තියෙන්නේ හරිය ලස්සන ලෝකයක්. ඉස්සෙන් දැන් තමයි ෆොටෝස් තියෙන්නේ. ඉස්සෙල්ලා තියෙන චිත්‍රනේ. ඒ චිත්‍ර ජයශ්‍රී සේමගේගේ, ඊට පස්සේ පියල් උදේ සමරවීරගේ, ඊට පස්සේ හිඟුල්ල දිසානායකගේ මේ ලස්සන චිත්‍ර තියෙනවා. ඒ විජය පත්‍රය අතර ගත්තට පස්සේ සුවඳත් එක්ක අර චිත්‍රය දැක්කට පස්සේ අපි හරි ලස්සන ලෝකයකට යනවා. ඊට පස්සේ මම 3 මාසෙකදී විතර කවියක් කියලා විජය පත්‍රයට දානවා. ඊට පස්සේ ඒක පළ වුණාට පස්සේ අපි වගේ එතකොට අපේ ගමේ ඉස්කෝලේ ගියේ. ඒකේ ප්‍රින්සිපල් එක දැක්කලා මාව ඉස්සරහට අරගෙන ඇවිල්ලා සෑහෙන අගය කිරීමක් කරා. ඒකත් මට සෑහෙන උත්තේජනයක් වුණා. ඊට පස්සේ මම පහසුවේදී කවි පොතක් ලියනවා. ඒකෙන් කවි 15ක් විතර තියෙනවා. ඒකේ මම හිතන්නේ 7ක් විතර ලියුවේ අපේ තාත්තා. ඊට පස්සේ ඒ වගේ දේවල් එක්ක තමයි අයියේ මම සාහිත්‍ය කියන කාරණාවට ආදරය කරන්නේ සහ මගේ උල්පත් හැදෙන්නේ කියලා මට හිතෙන්නේ. නමුත් තව අපූර්ව සිද්ධි තියෙනවා. මම කොහොමද මේ ගවේෂණය, මේ සාහිත්‍ය ගවේෂණ නිසා යමක් කර මිනිස්සෙක් කියනවට එහා ගිහිල්ලා හිතන්න පුරුදු වෙච්ච හරි අපූර්ව සිද්ධියක් තියෙනවා. ඒක තමයි දවස එතකොට මම 6 වසර විතර. එතකොට 6 වසර විතර දැන් මට දවසක් සින්දුවක් ඇහෙනවා. එම්බා ගංගා ගංගාවේ නවතිනු ගංගාව. ඊට පස්සේ දැන් මටයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගංගා නම් ගඟක් තියෙනවනේ. එතකොට මට හිතෙනවා මේ එම්බා නම් නමිනුත් ගඟක් තියෙන්න ඕන කියලා. ඊට පස්සේ දැන් මම මේක කල්පනා කළා. ඊට පස්සේ එතකොටයි අපේ පන්තියේ ඉන්නවා නිකන් මේ බොහොම ඇසූ පිළිවෙත නැත් එක්ක වගේ අපි හිතාගෙන කෙනෙක්. පඬිතුමේ. අපි පඬිතුමා කියලා කියන්නේ. ඒ පඬිතුමාගෙන් මම අහුවා පඬිතුමා මේ මෙන්න මෙහෙම එකක් මේ තියෙනවා මේ මම අහුවා මේ එම්බා කියලා ගඟක් ඔයා අහලා තියෙනවා කියලා. මම කිව්වට පස්සේ පඬිතුමා විනාඩියක් විතර hina වුණා. hina කිව්වා ඔබට පිස්සුද? ඒ එම්බා නෙමෙයි ගෙම්බා. ගෙම්බා ගංගා ගංගාවේ. ඒ කියන්නේ හරිනේ. ගෙම්බා ගංගා ගංගාවේ නවතිනු ගම්ගාවේ ගෙම්බා ගංගා ගංගාවේ. මේ ගඟේ ඉන්න ගෙම්බා ගැන කියන්නේ. ඊට පස්සේ මං අයියා ඇත්තටම හිතුවා මේක වෙන්නත් ඇති කියලා. ඊට පස්සේ කොහොම හරි අපේ පන්තියේ මේ ප්‍රතිඵලාව ඊට පස්සේ දැන් විභාගේ තියෙන වාර විභාගේ. දැන් අපි හිතුවේ පඬිතුමා පළවෙනියා කියලා. මොකද දැන් අපේ ගුරුවරයා වචනයක් කියනකොට දැන් මාතෘකාව කොටසක් කියනකොට එයා ඉතුරු කොටස කියනවා. ඒ වගේ. කොට නමුත් ප්‍රතිඵලයේදී පඬිතුමා 40 ගණන්. හරි අපි ඊට ගොඩක් මෙහා. ඊට පස්සේ මට හිතුණා මේ පඬිතුමා කියපු කතාවේ මකට ප්‍රශ්නයක් තියෙන වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අයෝම යද්දි පුස්තකාලේ දවසක් මට හම්බුණා මේ කවිය මේ ගීතය පොතක තියලා. ඊට පස්සේ මම දැනගත්තේ නෑ කෙනෙක් කියන එකට එහා අපි හොයාගෙන යන්න ඕනේ කියලා. මට අන්න ඒක ලොකු පාඩමක් හැටියට විහිළුවක් වගේ තමයි. නමුත් මේ ලොකු පාඩමක් හැටියට දැනුණා. ඊට පස්සේ තමයි මේ අර කවුරුවත් කියන දේ අහන්න නැතුව මමම මේ සාහිත්‍ය ලෝකේ හොයාගෙන ගියේ. රසවත් කතා ආරම්භයේදීම මතුණයින් පස්සේ අපිට පුළුවන් මේ කවි දිගේ ඇවිදිනකොට තවත් ඒ වගේ රසවන්ත කල්පනා හොයාගන්න. අතරම මේ ඔබ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා නීති විද්‍යාලයට ඇවිල්ලා ලියන මේ ගීත ඒ වගේම ඒ පිළිබඳව ඇතිවන කතාබහ එක්ක බොහෝ දේවල් අපිට කතාබහ කරන්න ඉඩ හැදෙයි. හැබැයි මට හිතෙනවා මේ අපි යමු කියලා. පළවෙනි ගීතය වෙනුවට පළවෙනි කවිය හොයන්න. පළවෙනි කවිය හැටියට මම තෝරගත්තේ අයියේ
තාගෝර්තුමාගේ ගීතාංජලියේ කවියක්. මං ඒක තෝරගන්න හේතුව තමයි මේ සාහිත්‍ය කියන්නේ විශ්ව සාධාරණ විෂයක්. ඉතින් විශ්ව සාධාරණ සාහිත්‍යයක් නිර්මාණය කරපු ශ්‍රේෂ්ඨෙක් තමයි තාගෝර්තුමා. එතුමාගේ එක ඉන්දියාවෙන් ආයේ භාරතයෙන් වරින් වර ලෝකයට ශ්‍රේෂ්ඨ මිනිස්සු බිහි කරන තැනක්. තාගෝර්තුමත් එහෙම චරිතයක්. එතුමා දැන් උපදින 1800 ගණන් වලනේ. මේ 800 ගණන් වලදී ඉන්දියාව බටහිර ආධිපත්‍යයට නතු වෙලා එක පැත්තකින් බටහිර බලපෑම. ඒකම තව පැත්තකින් රාජීර්ණ කල්පික හින්දු බලපෑම. මේ දෙක අතරේ අර ඉන්න චරිතවලට මේ තාගෝර්තුමා නියෝජනය කරපු ඔවුන්ගේ ගුරුකුලය ඔවුන්ගේ පියත් එහෙමනේ. දේවේන්ද්‍රනාත් ටාගෝර්. එතකොට මේ ඔවුන් ගෙනාපු ඒ මතවාදය හරියට මේ ලෝක දෙකෙන් මිදිලා ලස්සන ලෝකයක් බිහි කරන්න බලපෑවා. එතකොට එහෙම වෙලා තමයි 2013 දී නොබෙල් තෑග්ග දිනාගන්නේ. ඒකමයි ඔහු දැන් නොබෙල් තෑග්ග දිනාගත්ත පස්සේ අපි හිතන්නේ ආසියාතිකයෙකුට මේ නොබෙල් තෑග්ග ලැබුණාට පස්සේ ඔහු බටහිරට පොඩි ගැති බවක් කරයි කියලානේ. නමුත් මේ තාගෝර්තුමා එහෙම නැහැ. පළවෙනි ලෝක යුද්ධේ ආරම්භලා ටික දවසකින් එතුමාට ලැබිච්ච නයිට් පදවිය ලියුමක් ලියලා ආපහු එංගලන්තයට දෙනවා. මට මේමයි එපා. මට මේ පට්ටම් වැඩක් නැහැ. මේ මගේ රටේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න. ඔබ මගේ රටේ මිනිස්සුන්ට කරන මේ නින්දා පාස මුකුත් කරන්න එපා. මම අපේ මිනිස්සුත් එක්ක බොහොම අපේ රටේ මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න කැමතියි කියලා. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ අදහස් තිබිච්ච මිනිස්සෙක්. ඉතින් එතුමාගේ මේ කවියම තෝරගත්තේ අයියේ පරිත්‍යාගශීලී බව තමයි උතුම්ම දහම කියන අදහසින්. කියන්නේ මේ ලෝකෙට යමක් යහපත් දෙයක් කරා නම් මිනිස්සෙක් මේ ලෝකේ යහපත් නිර්මාණයක් බිහි වෙලා තියෙනවා නම් ඒ පරිත්‍යාගය නිසා. මේ කවිය බලන්න. මේ කවිය චිත්‍රය මේකට ලස්සන චිත්‍රයක් තියෙනවා. මේ චිත්‍රය තියෙන්නේ දැන් හිඟන්නෙක් දොරින් දොර හිඟා කමින් යනවා. එහෙම යනකොට ඔහුට පේනවා රත්තරණින් හදපු ලස්සන වාහනයක ලෝකයේ ඉසුරුමත්ම තැනැත්ත ඉස්සරහට එනවා. ඌ රජෙක් වෙන්න පුළුවන් නැත්නම් ඌ දෙවි කෙනෙක්ද අපි දන්නේ නැහැ. ගම්පියස දොරින් දොර සිංගන විට මට පෙනින අසිරිමත් සීනයක්සේ ඔබේ කසුන්රිය. ඈතදී රිය දුටිමි සිතුවෙමි කවුරුද? සියලු නිරුඳුන් අතර ඉසුරුපත් නැත්තා. බේන්නේ වස්තුව උපරිම තියෙන මිනිස්සයා මේ හිඟන්න ළඟට. දැන් ඔහු බලා ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. හද තුටින් ඉපිල ගියේ අපල කල ගෙවිනියයි. බලා සිටීම නොඇද පඳුරු ලබනාසේ දස අතේ දූලි මත මහා ධනය විසුරුවන මොහොත මේ යයි කියා සිතා සිටීමේ උදෙක්. දැන් මේ දූවිලි මැත්තේ මහා ධනස්කන්ධයක් මගේ පාමුල වැටෙනවා කියලා මේ යාචකයා බලා ඉන්නවා. ඊට පස්සේ ඒ කුමාරයා ඒ රජු හෝ ඒ දෙවියා එනවා. ඇවිල්ලා ළඟට ඇවිල්ලා රතේ නවත්තනවා. හිනා වෙලා බලනවා. ඊට පස්සේ බැහැලා මේ හිඟන්න ගාවට එනවා. දැන් හරි ඔක්කොම. අයියේ දැන් මෙන්න මෙත කවියේ මෙන්න මෙතනින් තමයි සාහිත්‍ය පටන්. මේක මේ වාර්තාවක් වගේ ඇවිල්ලා මෙන්න මෙතනින් පටන් ගන්නවා කවිය. ඊළඟට මෙහෙම එකක් වෙන්නේ. හදිස්සියේ මා වෙතට දකුණු අත දිග කළෝ. මට දෙන්න ඔබේ ළඟ කුමක් වේද ඇසුවෝ. මේ ආපු දෙවියා, මේ ආපු රජුරුව අර යාචකයා රත පානවා. දැන් හිතන්න. සිගමනක් පතාගෙන තවත් යදියෙකු වෙතට අත්ල විදහා පෑම සරදමක් වේද කුමන. අවුල්විය මගේ සිත ඔබේ මා සරදමින් මොහොතකට නැවතුණෙමි කුම් කරම් දැයි නොදැන. මොනවද කරන්නේ? ඊට පස්සේ මල්ලට අත දානවා. දාලා තෝරලා පුංචි අතර අහුවෙන පුංචි තිරිඟු කැටය අතර ගන්නවා. මගේ පසුම්බිය තුලින් තිරිඟු කැටයක් පුංචි හෙමින් තෝරා රැගෙන අත්ල මත තැබුවේ. පස්සේ මොනවා කරන්නද? සියලු බඩ සුන් වෙලා මේ යාචකයා ගෙදර ඔහු ගිනවාතනට යනවා. ගිහිල්ලා අර දවසේ මෙක්කව කරපු දේවල් බිමට දානවා. පුදුමෙනුත් පුදුමයකි දවස අවසානයේ පසුම්බිය හිස් කළෙමි බිම හෙලා සියලු දෙය. රණින් කළ එකම එක තිරිඟු ඇටයක් පුංචි තිබුණි එම දුගී බව පෑ වස්තු අතරතුර. අවසානයේ කියනවා හඬා වැළපුණිමි මම එතෙක් නොහැඬූ ලෙසට. මා සතු සියලු දෙය ඔබ වෙතට පුදන්නට සිතක් මාහට විනම් යෙහෙ කියයි සිතුවෙමි. අයියේ
අපි කොච්චර එකතු කරත් ඒකට මේ වටින්නේ. අපිට දෙන්න පුළුවන් නම් පුංචිම හෝ පුංචි දෙයක් දෙන්න. ඒ රත්තරන්. හොඳයි. ඔබ පෙර සංකෝවල දේවේන්ද්‍රනාත් සහ සාරදා සුන්දරීගේ 14 වෙනි දරුවාට දුන්නු නොබෙල් තෑග්ග ගැන කතා කරා. ඒ වගේම ඔහු අදීන පුත්‍රයෙක් කියලා අපිට කිව්වා. ඒ වගේම ශාන්ති නිකේතනයටම ඇවිල්ලා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ඔහුට දර්ශනපති උපාධිය දෙනවා. මං හිතන්නේ දකුණු ආසියාවේ මිනිස්සු වෙච්ච අපිට කොයිතරම් ආඩම්බරයක් තියෙනවද? ඒ ආඩම්බරය විඳ ගන්නට ඔබ ඒ වගේම ගීතයක් අපට තෝරා දෙනවා. මේ පළවෙනි කවියේ පළවෙනි ගීතය. අටුවද හස්නම් පවුරින් ලෝකය කැපැලිවලට නොබෙදී ඥානය නිවහල් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිදෝ හේවුනි ගහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පතුලින් ගලනා පිරිසිදු වචන කොයිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජලධාරාව තර්ගයේ සිඳී බිඳී ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පසුණු බසින වීරිය පිරිපුන් බව දෙසට දැක විදා සදා දියුණුවන සිතුවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ ඒ වුනි දහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ අටුවද හස්නම් පවුරින් ලෝකය කැබැලිවලට නොබෙදී ඥානය නිවහල් කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිදෝ ඒ වුනි දහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ අද කවිදහයට ගීදහයක් වැඩස්ථානයේ සංගීතය ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමෙන් ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය කොළඹ වෙස්ලි විද්‍යාලයේ සංගීතාචාර්ය විශාරද චතුර ගයාන් ජයනෙති සහ තමුත්තේගම මධ්‍ය විද්‍යාලයේ සංගීත ආචාර්යනී ශාස්ත්‍රපති විශාරද පුන්සඳා මෑසි ජයලත් අද ගී ගයන්නට එකතු වෙනවා. අද අපි මේ කවි තෝරමින් ඉන්නේ රජී වසන්ත වෙල්ගම එක්ක. ඔහු භාෂාව ඉතාම හොඳින් පරිහරණය කරන තරුණෙක්.
එය සමහර වෙලාවට ඔබට අපි නොහිතන තැනකට අරගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට ඒක අර පරමාණුක පිපිරුමක් වගේ තැනකින් ඔබ නතර කරන කෙනෙක්. ඉතින් හිත කටු අකුලක් වගේ තැන්වල ඔබ අපිව පටලවනවා. සමහර වෙලාවට අර උගුරට පීඩා දෙන කොරෝනාවක් වගේ සමහර වචන. කොහොමවත් රජී ඔබ මේ මතු කරලා දෙන කවි මගේ අපිට තව ලස්සන තැන් හොයාගන්නට පුළුවන්. අපි යනවා දෙවෙනි කවිය තෝරන්න. මම තෝරගත්තේ අයියේ තනෝජා ලුම්බිනි කියන කිවිඳිගේ කවියක්. දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද කියන පොතේ තියෙන මාතෘකාවක් නැති කවියක් මේක. මේ කවිය ඒ පළවෙනි වචන පෙළ තියෙන්නේ පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය. මේ කියපු ගමන් අපි අයියේ අතීතයකට යනවා. ඒ අපි ගිහිල්ලා නවතිනවා පීබී අල්විස් පෙරේරා කිවිඳුන් ගාව. දැන් මේ කවිය පුරා ඊයේ තියෙන්නේ ලස්සන සාහිත්‍ය ප්‍රයෝගයක්. මේක බටහිර සාහිත්‍ය ප්‍රයෝගයක්. ඒක හාසකානුකරණය කියලා කියනවා. මේකෙදි වෙන්නේ අතීත සාහිත්‍යමය සිද්ධියක් හෝ අතීත සාහිත්‍යමය චරිතයක්. අපි අපේ නිර්මාණයට අරගෙන පුංචි යටින් දිවෙන හිනාවක් දවටලා ගැඹුරු යථාර්ථයක් නැත්තම් දෙවන්ත කීද වාචකයක් කියනවා. මේක රත්නසිරි එහෙම හරි ලස්සනට කරන කෙනෙක්. දැන් මේ කවියත් අයියේ එහෙමයි. දැන් මේ කවියේ මේ කියන රට අපි සමෘද්ධිමත් කියලා ටීවී එකේ දකින රටමේ. නමුත් ඇත්තටම ඔබත් මාත් පාරේ ඇදගෙන යද්දී අපට හම්බ වෙන රට මේ කියන්නේ. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය ඉඳ හිට රට පෙළෙන මහසයුරෙන් වටය. නිල් නුඹ සිමින කුණු කඳු පැල්පත් උඩය මල් පෙති පර උනේ නොපිපිම රට මැදය. මහවැලි කැලණි වලවේ කළු යන ගංගා වටවැස්සකින් වහලේ මුදුනට නැංගා. බෑවුම් නිම්න ගිරිබෙද අතරින් රිංගා ඒවා ගලයි ජීවිත දේ යට හංගා. වර්ජන සමග උද්ඝෝෂණ පෙළපාලි කඳුලින් තෙමී මහපාරේ යයි බේරි. කළු කොඩි සුදු වෑන් වෙඩි උඩ යයි පාවි මගේ ලක්මෑණියන් දෑ හරි පිංකාරි. උණුසුම සිසිල හැම විට දැන වෙන ගුණය ඇති අන් රටක් නැති බව සිතෙනා තැනය. බලු ඔලු ගොඩ ගසන වෙරළක ඇති පැනය අසනට නිරිඳු වියතෙක් දැන් මෙහි නැතිය. මේ බලු ඔලු ඇයි වෙරළට ගොඩ ගහන්නේ? බල්ලු මරලා හරි සල්ලි හම්බ කරන මිනිස්සු ටිකක් ඉන්නේ. මේ ඊළඟට කියනවා වලවේ දෙනුන් හට කිරි හැම දිනම එරේ නවසී ලන්ත කල් දේරම් කිරෙන් පිරේ විල්පත්තුවේ හදවත් මොරටුවේ දිගිරේ වැහි පොදයටත් යට වෙනවා රත්නපුරේ. අයියේ සිංහරාජ්‍ය කපලා විල්පත්තුව කපලා ගස් හිටවලා ඒක පියවන්න බෑ. වනාන්තරයක් කියන්නේ අයියෝ අවුරුදු මිලියන ගානක ජීවිතයක්. ඒ අවුරුදු මිලියන ගානක ජීවිතය ඇතුලේ තව ප්‍රකෝටි ගානක් ජීවීන් ඉන්නවා. ඉතින් ඒ ජීවිතය කපා ඉවත් කළා අලුත් ජීවිතයක් රෝපණය කරන්න පුළුවන්ද? එහෙම කරන්නේ නැහැ. නමුත් අපි හිතන්නේ එහෙම පුළුවන් කියලා. පුලතිසි කුඹුර සරුසාරයි එක හීයයි පිටරට සහල් ගරනා විට ඇට පාවේ. රජින්දුට හිත කැමැති පිරිසගේ රට සාරයි මේවා බලන්නට මෙන් ඉරහඳ පාය. ඒක ඇත්ත. දැන් මේකට මේ පුංචි ලස්සන කතන්දරයකුත් මට මතක් වුණා කියන්න. දැන් ඒකත් එහෙමයි මේ දැන් අය අපායේ දැන් ඔන්න කෙනෙක් මලා ඊට පස්සේ අපායේ යනවා දිව්‍ය ලෝක යනවාද කියලා පොඩි ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒක දැන් මේකෙදි පොඩි වීඩියෝ එකක් දාලා පෙන්නනවා. ඊට පස්සේ වීඩියෝ එකක් දාලා බලුවට පස්සේ මේ ගොඩක් උදවිය යන්න කැමති අපායට. ඔව් දන්නවනේ හේතුව නේද? නැද්ද? හේතුව තමයි ඒ වීඩියෝ කරලා තියෙන්නේ අපි මහා යම රජුරුවන්ගේ මීඩියා යුනිට් එකේ. එතකොට දැන් ඒ වගේ කතාවක් තමයි අය මේක. ඒකම දැන් බලන්න දැන් අපි මෙහෙම hina වුණාට ඇත්තටම දැන් අපි මිනිස්සු හැටියට ලෝකෙට රුපියල් ලක්ෂ 6ක් ණයයි. අපි පවුල් ලක්ෂ 51ක් තියෙනවා. ඒ පවුල් ලක්ෂ 51 මිනිස්සු හැටියට ගත්තොත් එහෙම අපි ලක්ෂ 25ක් ණයයි. දැන් අය දුප්පත්කම
නැති කරන්න අපි ණය ගත්තා නම්. හිතන්නේ ණය අරගෙන මේ ලක්ෂ 25 බෙදලා දුන්නා නම්. නේ මං කියන්නේ මේ සරල කතාවක්. එතකොට දැන් එහෙම වුණා නම් මෙහෙම වෙන්නේ මේ වගේ ණය කන්දක අපි හිර වෙයිද? දැන් අපේ රටේ අයි දළ දේශ නිෂ්පාදිතය ඩොලර් බිලියන 84යි. අපේ ආදරණීය මිත්‍රයා ඔබෙත් මගේත් පරම මිත්‍රයා මාක් සකර්බර්ග් ඉන්නවනේ. මාක් සකර්බර්ග්ගේ වත්කමයි මේ 2021 දී ඩොලර් බිලියන 100යි. ඉතින් දැන් ඒතකොට අපේ රටේ දළදේශීය නිෂ්පාදිතයට වැඩිය වත්කමක් මාක් සකර්බර්ග් තියෙනවා. ඔහු ලෝකයේ 6-7 විතර ධනපතියක්. පළවෙනියට ඩොලර් බිලියන 192ක් තියෙනවා. ඉතින් අයියේ දැන් එහෙම එක මිනිස්සෙක් කෙච්චර ආදායමක් අත්පත් කර ගනිද්දී අපිට රටක් හැටියට අපට යන්න බැරිලා තියෙනවා මේ නිදහසෙන් පස්සේ. අපි කොයිතරම් පුංචි ගමනක්ද ගිහිලා තියෙන කියලා අපිට හිතෙනවා. නමුත් අපි අපේ රට ගැන, ජාතිය ගැන ගොඩක් කතා කරනවා. ඇත්තට වෙලා තියෙන්නේ අපි රට ඇතුලේ බෙදිලා. ඒ අපි බෙදිලා ඉන්නකොට අපි දන්නෙත් නැතුව අපේ රට විකුණලා. ඒක තමයි වෙලා තියෙන්නේ. හොඳයි. දෙවෙනි ගීතය ගයන්නට ඔබ අපට තෝරා දෙනවා මියුරු සෝමරත්න තරුණයා. ඉතින් මියුරුට අපි ආරාධනා කරනවා දෙවෙනි කවියේ දෙවෙනි ගීතය ගායනා කරන්න. පහසුවටත් වාසියටත් දැන වැරදි කරනවා. එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. නැතිනම් හදලා කියනවා. හරකෙක් හොරකම් කළ හරක් හොරෙක් දුටු ගමයා කෑ ගැසුවා. කවුද මිනිහා මගේ හරක අරන් යන්නේ? ඔහේ ගිනන් ඔහේ ගන්න හොඳ නෑ නෝ දොස් කියන්න. හරකෙක් කොහෙද මා ළඟ කඹේනේ අල්ලන්නේ. පහසුවටත් වාසියටත් දැන වැරදි කරනවා. එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. නැතිනම් හදලා කියනවා. කරා බොන්න හිටි මිනිහෙක් කිතුලකට නැගී ආයිති කරුට සුවා. ඔයි කවුදද බස් බඩ ගන්න රවාන්දර ජාමේ? තනකොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න. තනකොළ නෑ ගහ මුදුනේ ඒකයි බිමට බහින්නේ. වාසියටත් දැන වැරදි කරනවා. එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. නැතිනම් හදලා කියනවා. බලලා වෙරි භූමියෙක් කියලා බලලා හට මේහිලා
ගැන කරුණු තියෙනවා නැතිනම් හදලා කියනවා සමහරු මවලා කියනවා නැතිනම් හදලා කියනවා නැතිනම් හදලා කියනවා හොඳයි හිතාම මියුරු ලෙස මියුරු සෝමරත්න යවුණේ ඒ ගීතය ගායනා කළා. අනිවාර්යයෙන්ම මේ ගීතය අය දැන් සුභාවිත ගීත කියලා જાතියක් තියෙනවානේ. දැන් අපි මේ සුභාවිත ගීත කියලා හිතාගෙන ඉන්නේ මේ ස්ටේජ් එකක් උඩ වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මේ භාවනාවක් වගේ කියන්නේ මෙහෙම නෙමෙයි සුභාවිත කියන්නේ මනා භාවිතය. මේ ජිප්සීස් ගීත සුනිල් පෙරක් ගීත අයියේ මේ කාලයට ගැලපෙන මේ දේශයට ගැලපෙන ගීත. එතකොට ඒ ගීතවල මනා භාවිතයක් තියෙනවා. ඒ නිසා මම බොහොම ආදරය කරන මිනිස්සෙක් සහ මම බොහොම වගකීමෙන් සහ මම බොහොම බරක් තියලා කියන කැමති මේවා ස්වභාවිත ගීත කියලා. හොඳයි. අපි එනවා ඔබ තෝරන ඊළඟ කවියට. තුන්වෙනි කවියට. ඔව්. ඊළඟට මම තෝරන්නේ EMD උපාලි කියන කලාකරුවා. ඔහු දක්ෂ නාට්‍යකරුවෙක්, කවියෙක්, අපේ සහෘද ජේෂ්ඨ නීතිඥවරයෙක්. ඔහු ලියපු කවියක්. මේ කවියේ මාතෘකාව තමයි අයියේ කොළඹ යුගයේ භූගෝල ඇදුරා සිසුවියටකි කවි. ඒ මාතෘකාවේ තියෙන ලස්සන කතාවක්. දැන් එතුමාව මට හම්බුණා මේ ඈතක දවසකදී උසාවියේදී. එතකොට මම ලං වෙලා ඇහුවා සර් මේ කොහොමද මේක ලිව්වේ කියලා. ඒකට ලස්සන කතාවක් කිව්වා. ඔහු ගාල්ලේ තමයි ඉගෙනගෙන තියෙන්නේ. ගාල්ලේ ප්‍රධාන පාසලක නෙමෙයි ටිකක් ඈත පාසලක. ඔහු කියනවා අපේ ඉස්කෝලේ හිටියා පද හැදිච්ච ටීචර් කෙනෙක්. ඒකම ඔහු කියනවා රජී මේ ලෝකෙට වෙනස් ලස්සන යමක් කරා නම් ඒ හැම එකටම පද හැදිලා තියෙනවා. ඒ ටීචර් භූගෝල විද්‍යාව ටීචර්. ඇය එන්නේ අර ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ රෝල් කරලා අර මේ දූවිලි වැඩි තියෙන ලෝකසිතියම අරගෙන. ඇවිල්ලා ඇය කඩු ලෑල්ලේ මේ ලෝකසිතියම එල්ලනවා. එල්ලලා ඇය මේ යුරෝපයත් අප්‍රිකාවත් වෙන් කරන ජිබ්‍රෝල්ටා සමුද්‍ර සංධිය තියෙන්නේ. අන්න එතනින් පටන් ගන්නවලු. මේ පටන් අරගෙන ඇය ස්පාඤ්ඤය, ප්‍රංශය දිගේ මෙහෙම ඇල්ප්ස් කඳු දෙකේ මෙහෙම රුසියාව පැත්තට යනවලු. ඇය යන්නේ ප්‍රංශයේ වයින් ගැන කිය. ස්විට්සර්ලන්තයේ චොකලට් ගැන කිය. ඊට පස්සේ එංගලන්තයේ රජවරු ගැන කිය. ඊට පස්සේ ඉතාලියේ නටබුන් ගැන කිය. මේවා කිය ලස්සන ලෝකයක ඇය අරගෙන. ඊට පස්සේ ඇය එතනින් ඇට්ලන්ටික් සාගරෙන් එහා පැත්තට පැනලා ඇමරිකාවට යනවා. ඇය ඊට පස්සේ සියටල් ගැන කියනවා. ඊට පස්සේ අර බටහිර කෙළවරේ තියෙන රොකී කඳු දෙකේ පැල්ලහැට එනවා. ඇවිල්ලා දකුණු ඇමරිකාවට යනවා. ඊට පස්සේ අටකාමා කාන්තාරයේ දිහාවට යනවා. ඊට පස්සේ මේ ගෝත්‍රිකයෝ ජීවත් වෙන ඇමේසන් ගංගාව දිගේ මේ දරුවෝ එක්කගෙන යනවා. ඊට පස්සේ ආසියාවට එනවා. ආසියාවට ඇවිල්ලා ඇය හිමාලය කඳු පන්තිය දිගේ ගිහිල්ලා ඇය පනිනව මරියානා අගාධයට. ඊට පස්සේ එතනින් ගොඩ වෙලා හිචිකෝකු හොන්ෂු හොකයිඩෝ මේ දූපත් වලින් හැදිච්ච ජපානයට යනවා. ජපානයේ අර ශීතල හිම මැද්දේ තියෙන ෆුජියාමා කන්ද ගැන කියා දෙනවා. ඊට පස්සේ අප්‍රිකාවට එනවා. අප්‍රිකාවේ නයිල් ගඟ දිගේ මේ ළමයි අරගෙන යනවා. ඊජිප්තුවේ මිසර අර පිරමීඩ දිගේ මේ ළමයි එක්කන් යනවා. එහෙම ඉතා දක්ෂ මේ පුදුම දක්ෂ ගුරුවරියක් ඇය. ඉතින් මේ ඇය නිසාම මේ උපාලි මහ මේ සර් හරි කැමතිලා තියෙනවා මේ ජියෝග්‍රැෆි වලට. ඉතින් මගෙත් අයි පුරුද්දක් තියෙනවා මේ සිතියම බලන එක. ඒක හරි ලස්සන වැඩක්. සිතියමක් පෙරලගෙන සිතියමක් කියවන එක හරි ලස්සන වැඩක්. දැන් මොහුත් හරිම ආසයිලුයි වැඩේට. ඊට පස්සේ දැන් මේ කවිය අයියේ අපි මේ සිතියම පෙරලගෙන මේ කවිය කියන්න පුළුවන්. මේ සාහිත්‍යයයි ජියෝග්‍රැෆි හරි ලස්සනට මේ ගැළපිලා ලස්සන ආදරණීය කතා මේ කවිය කියනවා. ඔන්න දැන් අපි පටන් ගමු. ගැඹුරින් සදිසි මරියානා අගාධය තුඟු බව අභිමුවෙහි අතුල වූ හිමාලය මගේ පෙම අයම් විතරින් අතිවිශාලය ස්ටෙප්ස් මහා තන බිම වූ පරාදය අඳුරුම මහා දිවයින අප්‍රිකාවේ මිරිංගුව කෙම් බිමයි රැවටි මුලාවේ
සහරා කතර නම්මා හද තලාවේ ගලනා නයිල් ගඟ ඔබ හුද කලාවේ. බලන්න සහරා කතර නම්මා හද තලාවේ ගලනා නයිල් ගඟ ඔබ හුද කලාවේ. නමව්ව ග්‍රීන්ලන්තය තනි හිම බිමකි වසරෙහි බෝ කලක් තරුමිස හිරු නොදකි. මම ඇස්කිමෝ වෙමි රුදුතුහෙනෙන් මිරිකි ඉග්ලුව ඔබද මාදී සදතින් සුරැකි. බලන්නයි කවියට ගන්න ඇති මේවා. පැනනැගේ ඇලස්කාවෙන් පැනමාව දකි මුළු ඇමරිකාවම පවුරක් විලස රකි. කඳු වැටි රැජින මා පෙම්බර පියඹරොකි පැසිපික් සයුර මම නුඹ බඳ නිබඳ සිපි. සකුරාමල් ලෙලෙන ඉතියග සුවඳ දිදී මම වෙමි ජපානය සිව් දිවයිනෙන් සැදී. කලකෙදි තව කලකෙදි ගිනි සිසිල දිදී ඔබ පූජ්‍යාමා හිමකිර විලසනිති. මේ භූගෝල ඇතුරාගේ මේ අප්‍රකාශිත ආදරය හරි ලස්සනයි. පස්සේ පාලි පසුර ලියමි ගලක් තියෙනවා. එහෙම කදන්දුන වෙලා තියෙන්නේ. බටහිර රුසියාව සරු කරමින් නිබඳ සිපේන දකුණු දිග යූරල් කඳු හිමද සින්දු කැස්පියෙන් වළඳින වොල්ගා ඔබද වොල්ගා ඇවිල්ලා කැස්පියන් මුහුදට වැටෙන්නේ. ඒ ළඟම ඉන්නවා කළු මුහුද. මා කළු මුහුද වෙද ඔබ මුතු අත නොලද. මං හරි ආස ලස්සන නිර්මාණයක්. ඒක නිසා තෝරගත්ත කල්පනා ලෝකයේ ලස්සන මල්වානයක් මේ කවියෙන් නිර්මාණය කරද්දී ඒ ගීතයත් ඒ කල්පනා ලෝකයේම නිර්මාණය කරනවා. හොඳයි. භාෂා බොහෝටිකමට පුළුවන් ගොඩාක් යෙදුම් එක්ක අපට අලුත් ලෝකයක් මවන්න EMD උපාලි දක්ෂ නිර්මාණකරුවෙක් අති දක්ෂ සම්මානනීය නාට්‍යකරුවෙක්. ඔහු හමු වෙලා අපි යමු තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතයට.
රජධානේ කවිය රස ගොඩනැගෙන්නේ භාෂාවේ තියෙන ලාවන්‍ය ගුණයත් එක්ක. භාෂා ලාවන්‍ය ඉතාම හොඳින් හඳුනන කවියා ඉතාම රසතැන් නුවණින් විමසා කවි ඔස්සේ මතු කර දෙනවා. පරිස්සමෙන් කවිකම් එක්ක හරඹ කරන කවියෝ සොයා දෙන කවි 10ට ගී 10ක් වැඩසටහනේ අද කවි තෝරන්නේ රජී වසන්ත වෙල්ගම යෞවනයා, නීතිඥයා, හිතවන්තයා. ඉතින් අපි එනවා ඔබත් එක්ක ඊළඟ කවිය තෝරන්න 4 වෙනි කවිය විදියට. 4 වෙනි කවිය හැටියට මම තෝරගත්තේ හුංගයි මායි. මේ හුංගා අයියේ අපි හරි යාළුවෙක්නේ. කියන්නේ දැන් අපි හුංගා කියන්නේ මේ කාල්පනික ක්‍රීඩකයානේ. අපි 5 දෙනෙක් ඉන්නවා නම් සෙල්ලම් කරන්න පිල් දෙකකට බෙදෙන්න බෑ. එකකට 3 අනිත් පැත්තට 2යි. දෙකක් යන පැත්තට දානවා හුංගාව. දැන් අපි ක්‍රිකට් ගහනවා නම් අර දෙන්න ගහලා හුංගා ගැත්ත තව කෙනෙකුට ගහන්න පුළුවන්. එතකොට දැන් මේ හුංගයි මායි කියන කවිය ලියන්නේ අපූරු ප්‍රවෘත්තියක් එක්ක. මේක ලියන්නේ චන්ද්‍රසේන බදුගම කියන කවියා. ඔහුගේ කළු පාට මුතු කියන පොතේ තියෙන කවියක්. ඒ ප්‍රවෘත්තිය තමයි එක ගුරුවරයෙකු හා එක සිසුවෙකු සිටින පාසලක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. මම ඊට පස්සේ මේ බලංගොඩ කලාප අධ්‍යක්ෂතුමාට කතා කරලා ඇහුවා. මේ එහෙම ඉස්කෝලයක් තියෙනවද කියලා. ඔව් එහෙම ඉස්කෝලයක් තිබිලා තියෙනවා. ඒ බටුගම්ම ඉස්කෝලේ. ඊට පස්සේ වජිරේ මම ගියා. මේ ඉස්කෝලේ වහලා. ඉතින් මේ කවියෙන් කියන මහා දරුණු කේදනීය යථාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ සමාජ දේශපාලන ආර්ථික මේ හුළඟක ගහගෙන යනවනේ. තාත්තලා නිකන් පරඬැල් වගේ ගහගෙන යනවා. අම්මලා සරුංගල් වගේ අර දරු පැටවුත් ඇදගෙන ගහගෙන යනවා. අපි කැමති ලස්සනම ගේ හදන්න තාප්ප හදලා. පස්සේ ලොකුම වාහනේ ගන්න. ඒ වගේ අපි කැමති ලොකුම ඉස්කෝලේට යන්න. ඉතින් ඒතකොට මේ පුංචි තැන් අය ගොඩක් අතෑරිලා ලොකු දේවල් හොයාගෙන අපි යනවා. හැබැයි අපි එහෙම ලොකු දේවල් හොයාගෙන යද්දී අපිට ගොඩක් පුංචි ලස්සන තැන් අතෑරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ 45 අධ්‍යාපන නිදහස් අධ්‍යාපන පනත ගෙනෙද්දී කන්නංග ශ්‍රීමතානන්ගේ අරමුණ වුණේ බාලාංශයේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය දීලා මේ අපේ රටට මහා සම්පත් කන්දරාවක් ගේන්න. නමුත් ඒ හීනය අපි දැන් දකිනවා අපේ ඇස් ඉස්සරහා බොඳ වී යන හැටි. ඉතින් අයියා ඇත්තටම ඔය නිදහස් අධ්‍යාපන පනත ගෙනාවට පස්සේ අපේ රටේ සාක්ෂරතාවය හරි විශිෂ්ටයි. කියන්නේ දේශපාලන සාක්ෂරතාවය කියන එක අති විශිෂ්ටයි. ඒකට හොඳම උදාහරණයක් තමයි අයියේ මේ මගේ මං උපන්න දිස්ත්‍රික්කයේ අපේ ආසන්න මෙතුණ ආසනයේ මතුගම ඒ 1947 මැතිවරණේ. මේ මැතිවරණයට ඉල්ලන්නේ අලියා කියන ලකුණෙන් ඉල්ලනවා විල්මට්ටේ පෙරේරා මහත්මයා. පස්සේ තරුව කියන ලකුණෙන් ඉල්ලනවා ආචාර්ය CWW කන්නංග මැතිතුමා. චන්ද්‍ර ප්‍රතිඵලය මේකයි. විල්මට්ටේ පෙරේරා ඡන්ද 19753යි. CWW කන්නංගට 16139. ඒ කියන්නේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ පනත ගෙනාපු වැරද්දට එතුමාට අපේ සහෘදයෝ ටික දඩුවම් දුන්නා. එහෙම දේශපාලන චින්තනයක් තියෙන පරම්පරාවක් තමයි ඒ කිසිම වෙනසක් නොවි මෙහෙම ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒක සාක්ෂරතාවය කියන්නේ මේ අකුරු පුළුවන්කම නෙමෙයිනේ. යමක් තේරුම් ගැනීම යමක් තේරුම් ගැනීමේ හැකියාවනේ අතන සාක්ෂරතාවය කියන්න ඕනේ. නැත්නම් අකුරක් කියවලා ඒක තේරුම් ගැනීම නෙමෙයි. ඉතින් මේ සාක්ෂරතාවය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙන අපේ රටේ. මේ සාක්ෂරතාවය සම්බන්ධයෙන් තවත් කාරණාවක් තමයි කියන්නේ. මේක බලන්න මේ පුංචි ළමයෙක් කියන්නේ පුංචි ළමයාගේ තැනට බැහැලා මේ කවිය මේක හරි අපූර්වට කියනවා. ලොකු පන්තිවල ඈයෝ ගහනවා අපිට ඒ හින්දා අපි තරහයි උන් එක්ක.
උන් ඉස්කෝලෙන් අස්වී ගිය හින්දා සන්තෝෂෙන් අපි පාටියකුත් දැම්මා. දැන් මේ එක ළමයෙක් විතර මේ ඉස්කෝලේ ඉතලා තියෙන්නේ. අපේ යාළුවෝත් අස් වෙනවා සැරින් සැරේ පාළුයි ටිකෙන් ටික ඉස්කෝලේ පන්ති. ඇහුවා මොකෝ යන්නේ අස් වෙලා කියා. ඕකත් ඉස්කෝලයක් දෙයි කියලා ඇහුවා. කියලා පානාති පාතද මොකද්ද? ටීචර්ලත් ගියා දාලා ඉස්කෝලේ. ඇහුවම ලොකු සර්ගේ මොකදයි කියලා කිව්වා වැඩි වෙලා කියලා අනුපාතේ. කුරුෂ්‍ය අනුපාතේ වැඩුණා බෑනේ. ඉරපායා ගියා බැහැලා සැරින් සැරේ කැලෙන්ඩරේ කොළ හැලුණා එකින් එක. පාළුයි නම් පොත අස්සන් ලේඛනය ලොකු සර්ුයි මායි විතරයි ඉස්කෝලේ. මැරතන් එකක් වාගලු දැන් ජීවිතය. ඇහුණා කියනවා ඔය ලොකු ඈයෝ. කප් එක අර ගන්න නම් තරඟ ඒදුවලා පොඩි කාලේ ඉඳලම වෙන්නලු පුහුණු. තනියම වෙන්න හැකදි මැරතන් පුහුණු. මම මගේ තනියට හුංගව අඬ ගහ ගත්තා. හුංගයි මායි දිව්වා මීටර් 100. හුංගා පරාදයි මම දිනුවා ඒක. දැන් බලන්න මේ ළමයාගේ පාළුව මේ රචකයා එතනට බැහැලා. ඒ ළමයාගේ තැනට බැහැලා බලන්න ඒක ලස්සනට කියන හැටි. දැන් ඒ කොච්චර නිර්මාණාත්මකද මේ කියන විදිය. හුංගයි මායි පොත් පාඩම් කෙරුවාට පාඩම් හිටින්නෙම නෑ හුංගගේ දිවට. හුංගයි මායි පන්ති අතු ගානකොට හුංගා මග අරිනවා කම්මැලි කමට. හුංගයි මායි තරගෙට ලිව්වම අකුරු බැන්නා ලොකු සර් හොඳ නෑ යයි අකුරු. හුංගා ලියලා ඇති කියලා ලස්සනට බැලුවම ඌ ලියලා නෑ ඒක අකුරක්වත්ම. මාණ්ඩලික ජනගී තරගේ ළඟලු ජනගී පුරුදු වෙමු කීවා අපි දෙන්න. අම්මත් අහගෙනලු මං කවි කියන හඬ කවි බෑ හුංගාට හිටියේ බුම්මගෙන. හුංගයි මායි පාඩම් කෙරුවා රෑට මගේ පොත වැහි නිදි මං දන්නේම නැතිව. උදේ පාන්දර ඇහැරී බලනකොට පොත පෙරලගෙන හුංගා එතකනුත් වැඩ. දෙපැත්ත මෙදනකොට හමුවෙන හුංග එක්ක චන්ද්‍රසේන බදුගම කවියක් විදිහට අපිට දුන්නට මේ ඔහු තවත් වෙලාවක පුවත්පත්වල දැනුම පිරුණු ලිපි ලියන ලේඛකයෙක් විදිහටත් මාධ්‍ය මිතුරෙක් විදිහටත් අපිට හමු වෙනවා. ඉතින් හුංග එක්ක සෙල්ලම් කරාට හුංග එක්ක සින්දු කියන්න බෑ. ඉතින් ඒ නිසා අපි චතුරට ආරාධනා කරමු මේ ගීතය ගයන්න.
තව ඇත එන එන අය ආයාලු වෙතේ සාමලාමරලා පොත් තුල තව ඇත එන එන අය ආයාලු වෙතේ අපේම පාසල අපේම මවවිය එදවස් අප හට නැත ආයේ සුළඟේ ලෙලෙනා මල්සේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ සුළඟේ ලෙලෙනා මල්සේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ කවියක් ලියනකොට කවිතා ගුණය ඉතාම පරිස්සමෙන් රැකගන්නව නම් ඔහුටත් නොදැනීම ඔහු අපේ හිත්වල පැලපදියම් වෙනවා. එහෙම කවි සමත්කම් පාන කවියෝ එකතු කරන තැනයි කවි 10ට ගී 10ක් වැඩසටහන. අද රජී වසන්ත වෙල්ගම නීතිඥයා, ගී පද රචකයා, කවියා, නිර්මාණකරුවා අපිට කවි තෝරා දෙනවා. අපි එනවා පස්වෙනි කවිය අහන්න. පස්වෙනි කවිය හැටියට මම තෝරගන්නේ අයියේ ප්‍රියලාල් කොග්ගලගේ කියන කවියා ලියපු රැයගේ ගෙවුණා රැහැයියේ නැහැ කියන පොතේ අමන්දා කියන කවිය. මේ අමන්දා කියන්නේ අයියේ අපිත් එක්ක පුංචි කාලේ එකට සෙල්ලම් කරපු පුංචි ගෑල් ළමයා. අර ගිනි බෝලේ රැලි මාලේ මේ ළමයා කොයින්දෝ රෝස කැලෙන් ඇයින්දෝ රෝස කැලේට කොයින්දෝ දඩි බිනින්දෝ ඩොන් කියලා රෙප්පයි. එහෙම මේ ළමයා මේ බලන්න ඇයට වෙච්ච දේ. උඹට මේ ළමයා කොයින්දා මං රෝස කැලයෙන් ඇහින්දා රෝස කැලෙට රිංගලා උඹ මොන එකක් කෙරුවාද මන්දා. මේ අමන්දට දරුවෙක් ඉන්නවා. ලැබෙන්න ඉන්නවා. කුසට ආදා සිට බිලින්දා එකම සිහිනය පෙනුන හින්දා දිගැස්සී ඇහැරිලා මැදියම ඉකි ගසා ඇඬුවා අමන්දා. අයියේ දරුවෙක් පිළිසඳ ගන්නවා කියන්නේ මංගල්‍යයක්. ඒත් මේ අමන්දා රැයේ තිගැස්සිලා මැදියම ඉකි ගහලා අඬනවා. ඇයි ඒ? බමරෙකුට මකරන්ද දුන්දා රෝස පෙත්තක් තැලුණු හින්දා නපුරු දරු සිහිනය හඹාවෙත් රෝස කටු ඇගි ගැබට විද්දා. උඹට මේ ළමයා කොයින්දා මම රෝස කැලයෙන් නැහින්දා රෝස කැලේට රිංගලා උඹ මොන එකක් කෙරුවාද මන්දා. කුසට ආදා සිට බිලින්දා ඇසුනි ළඟ නුදුරු නින්දා. ඒ රුදුරු රළු වදන් පොදි බැඳ සිතේ ඉවසිලි පවුරු බැන්දා. දරුවෙක් කුසට ආවම කොයිතරම්නම් ආදරයක්ද. ගමේ මිනිස්සු කෑම හදලා ගෙහලා දෙනවා දොළ දුකට. නමුත් ඇයට එහෙම ඇයට නින්දා බැහි වහින්නේ. ඇයි ඒ? ඇගේ නල්ලත තැල්ල බන්දා අසු පිටින්ගෙන යන්න කැන්දා මෙතෙක් ආග්‍ය තැන නොදත් ඒ අතීතය යලි නොවන හින්දා. ලස්සන අතීතයක් තියුණා. ඒ අතීතය පොරොන්දු වෙලා තියුණා. තැල්ලක් බැඳලා අස්සයා පිටින් එක්කයි යන්නේ අය. දැන් ඒ අතීතය ආයෙන්නේ නැහැ. ඇයි මොකක්ද කරන්නේ? පෙකණි වැලකින් වැදි බිරින්දා තුරුළු කරගෙන මවක හින්දා කළු ගඟේ උඩ ඉඳන් පහලට පා වුණා සතියක් අමන්දා. මේක අයියේ අන්තිමට මේ කවියේ අන්තිම කොටස කියද්දී ඇඟ කිලි පොලා යනවා. ඒ කියන්නේ අපේ තොල් අග ආදරේ තියෙනවා. ඒ තොල් අග තියෙන ආදරයයි හදවතේ තියෙන මිනිස්සු හරි අඩුයි. මේ තියෙන රටාවේ ආදරය කියන්න හරි ලේසි. අපිට වෝල් තියෙන වෝල් එකේ අපිට ඉලෙක්ට්‍රොනික වෝල් එකේ අපිට ලස්සන ආදර වචන ලියන්න පුළුවන්. ලස්සන හાર્ට් අඳින්න පුළුවන්.
ඒවා ලස්සනට අපට එවන්න පුළුවන්. ලස්සන වචන වලින් ආදරය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒත් අයියේ මේ හැබැයි ආදරේද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ අමන්දා මේ ගමේ කෙල්ලක්. ඇය හරි අහිංසක විදිහට මේ ආදරය ඇත්තයි කියලා විශ්වාස කරනවා. නමුත් මේ ඔහුට ආදරේ කී තැනත්තා මේ දැන් මේ අන්තිම මොහොතේ අයියේ මේ බලන්න පෙක්කණී වැලකින් බැඳි බිලින්දා තුරුළු කරගෙන මවක ඉඳා. කියන අම්මගේ දරුවෙක්ගේ තියෙන බැඳීම. මේ පෙක්කණී වැලෙන් තියෙන බැඳීම අයියේ වෙන් කරන්න දැන් ක්‍රම තියෙනවා. අපේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනලද MBBS වෛද්‍යවරු ඉන්නවා. මේ පෙක්කණී වැලයි මේ අම්මයි අතර තියෙන සම්බන්ධය අයින් කළා ඇය නිදහස් කරන්න. එහෙම කරන්න පුළුවන්. නමුත් ඇය ඇබෝෂන් එකට යන්නේ නැහැ. ඇය අම්මා කෙනෙක්. මේ ගර්භණී මාතාවක් කියන්නේ මේ මාර පුදුම කෙනෙක්. මේ ගර්භණී මාතාව ඇය දරුවව අර ගඟට දාලා ඇය ජීවත් වෙන්න උත්සාහ කළේ නැහැ. ඇගේ හෘද සාක්ෂියක් තියෙනවා. දැන් මේ කළු ගඟේ උඩ ඉඳන් පහලට සතියක් පාවෙන මලමිනියක් හිතන්න. දැන් මේ මලමිනිය ඉදිමිලා කුණු වෙච්ච ඕජස් කලන මලමිනියක්. ඒකයි අපේ අධිකරණ වෛද්‍යවරයා විලම කැපුවා මේ අමන්දාගේ මලමිනිය කැපුවා ඇගේ හදවත අයියේ කුණු වෙලා නැහැ. නමුත් ඇයට මේ දරුවා දීපු අර ලස්සන අස්සයා පිටියන කුමාරයව පණ පිටින් අල්ලන් ඇවිල්ලා උගේ ඌව පපුව කපලා බලන්න. ඒකේ තියෙන්නේ පණුව වැගෑරෙන කුණු වෙච්ච හදවතක්. අයියේ මේ සමාජ දේහේ මේ කුණු වෙච්ච සමාජ දේහේ ලස්සනට මුණ පෙවුනට අභ්‍යන්තරය සුන්දර තැන් තියෙනවා. හැබැයි අඩුයි. ඒ ඛේදවාචකේ තමයි මේ ගීතයෙන් කියන්නේ. මේ ගීතයට මං තෝරගත්ත කවියට තෝරගත්ත ගීතයත් අයියේ ඒ වගේම ගීතයක් මං හරි ආසයි මං හරි ආදරේ කපුගේට. ඒ කපුගේ කියන ගීතයක් ඒක නිසා මේ වගේම අත්දැකීමක් බැඳිච්ච ගීතයක් මම තෝරගත්තා. ප්‍රියලාල් කොග්ගලගේ තරුණ කවියාගේ කවි නිතරම කවි 10 දී අපට මුණ ගැහෙනවා. සතුටට කරුණක්. ඒ සතුට හිතේ දරාගෙන දුක හිතෙන මේ කතාවට ගැළපෙන ගීය හොයාගමු අපි පස්වෙනි කවියේ පස්වෙනි ගීතයේ විදියට. වැරහැලි ඇඳ අඩුකුලියට සලු මැසුව කුමාරී ඉති කටුව අතේ ඇනුනාදෝ නිතන කුමාරී වැරහැලි ඇඳ අඩුකුලියට සලු ඇසුව කුමාරී ධන පලසේ බිම ඔවින දිගාවී ලැමකිනි සිතුටක් ඇනුණු කුමාරී කන කර ගලවාරයට මුවාවී මරු රැගෙනගී කොයිද කුමාරී වැරහැලි ඇඳ අඩුකුලියට සලු මැසුව කුමාරී ඉති කටුව අතේ ඇනුනාදෝ නිතන කුමාරී වැරහැලි ඇඳ අඩුකුලියට සලු මැසුව කුමාරී හිමයකඩ කඳන් වලට මුවා
මලත් නඩුව කියාවි සත්පති නිමවුන් අවදිවේවි උන්මුදුරාගත් සලඹගෙනවි වැරහැලි ඇඳ අඩුකුලියට සලු මැසුව කුමාරී ඉදිකටුව අතේ ඇනුනාදෝ නිදන කුමාරී වැරහැලි ඇඳ අඩුකුලියට සලු මැසුව කුමාරී විවිධ උවදුරු මැද නොයෙකුත් දුක්ගැහැට විඳිමින් අපේ මුතුන් මිත්තෝ තමන්ගේ සිතුම් පැතුම් ඉතාම මනරම් විදියට කවිකම් ඔස්සේ අපට ලියා පළ කළා. සමහර තැන්වල කවිකම් ඉක්මවා ගිය ගද්‍ය පාට ඔස්සේ අතීතය ඔවුන් ලියා තැබුවා. කොළඹ යුගයට කලින් අපට හමුවන මාතර යුගයට අපි ගිහිල්ලා කවි කියවන්න බලාපොරොත්තු වෙන්නේ ඒ යුගයට ඒ යුග මතකවලට එබිකම් කරමින් අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන නීතිඥ රජී වසන්ත වෙල්ගම සමග. ඔව් ඒ මම මේ ඊළඟට තෝරගන්නේ මාතර යුගයේ අවසාන භාගයේ කවියෙක් වෙච්ච මිහිරිපැන්නේ ධම්මරත්න හාමුදුරුවන්ගේ කවියක්. ඒකේ මාතෘකාව තමයි සුරාපානයේ නිඳිද බව. දැන් අයියා අපි ඉතිහාසය දිහා බලද්දී මහා කාව්‍යවල විශේෂ කොටසක් තියෙනවා මේ මදුපානෝත්සව වර්ණන. ඒවා හරි ලස්සනයි. ඒවා රජවරුන් නැමතියන් ප්‍රභූන් වෙනුවෙන් හදපු ලස්සන මණ්ඩප, ඒවැය මල් වැලෙල්ල, මල් මාලා දාගත් ලස්සන්ට මේකප් කරපු සුන්දර ලලනාවු අර රජතුමා ඒ ඇමතියොත් එක්ක බොන අවස්ථා. ඒවා හරිම ලස්සන විදිහට වර්ණනා කරනවා. දැන් එක තැනක කියනවා දැන් පළවෙනි දෙවනි සහ තුන්වෙනි මීමිත ගත්තට පස්සේ ඒ ප්‍රියාවෝ ඔවුන්ගේ අර රහස් කතා එළියට දාමින් ඔවුන්ගේ සලුපිලි එහෙ මෙහෙ ගිහිල්ලා ඔවුන් නර්ම ක්‍රීඩාව පටන් ගන්නවලු. මේ නර්ම ක්‍රීඩාව කියන්නේ අයියේ මේ කියන්නේ කිසිම බබායක් හැවක් නැතිව හයියෙන් hina වෙවි මේ බොහෝම නිදහසේ මේ විහිළු කතා කියා දොඩවන්නේ. අන්න එහෙම ක්‍රීඩා පටන් ගන්නවා. ඒ අතරතුරේ තව ප්‍රියාවක් ඇවිල්ලා ඉන්නවලු. ඇය ඇවිල්ලා ඉන්නේ ස්වාමි පුරුෂයාගේ හොරල්ලන්. ඒක නිසා ඇය බොරුවට බොනවා වගේ ඉඳලා බොන්නේ නැතිව ඉන්නවලු. පස්සේ ඒ අතරතුරේ තව යුවලක් බොනවලු. මේ බොන අතරට මේ ඔවුන් බොන අතරින් ඇයකින් කාන්තාවක් යනවා. ඊට පස්සේ අර තරුණයා ඇයට කතා කරනවා. සාරදා කියලා කතා කරනවා. කතා කරාම අර කාන්තාවගේ නම ඇහිච්ච ගමන් ඒ කාන්තාවට මත්තුනා වගේ වෙනවලු. ඊට පස්සේ මොකෝ දන්නද වෙන්නේ? එතකොට දැන් මේ තරුණයත් එක්ක බිබී හිටියන තව කාන්තාවක් ඇගේ වෙරි බහිනවලු. ඊට පස්සේ මේ අතරතුරට එනවලු මීමැස්සෝ. මේ මීමැස්සෝ ඇවිල්ලා මීමැස්සොත් අර මදු බොනවා. ඊට පස්සේ මීමැස්සෝ ඊට පස්සේ මීමැස්සන්ට මත් වෙලා උන්ට ප්‍රශ්නයක් තියෙනවා. අර මදු විත්වල කාන්තාවගේ ඇස් වැහලා තියෙනවනේ. ඒවද මානෙල් මල් නැත්තම් අර බිත්තිවල එල්ලලා තියෙන්නේ මානෙල් මල්ද කියලා. ඊට පස්සේ ඒ කියන්නේ ඒ බ්‍රුම්ගියොත් අතරමං වෙලා. ඒකට ඒ වගේ චිත්‍රයක් අයියේ එහෙම තියෙන. නමුත් දැන් මේ මිහිරිපැන්නේ හාමුදුරුවන්ගේ මේ කවිය සුරාපානයේ නිඳිද බව. අයියේ අපේ රටවල් යටත් කරගත්තට පස්සේ විශේෂයෙන් පෘතුගීසීන් ලන්දේසීන් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ අයියේ එකක් තමයි පුළුවන් තරම් මත්පැන් විකුණලා ඒ රේන්දයෙන් ලොකු ආදායමක් හොයාගන්න. එතකොට මේ සමාජය පුරා බොහොම දැවැන්ත විදියට, ඉතා වාසනාවන්ත විදියට මේ මත්පැන් කියන මේ සුරාව කියන එක පැතිරලා යනවා. එතකොට මේ අපේ සමාජය සම්පූර්ණයෙන් විකෘති තත්වයකට පත් වෙනවා. අන්නේ විකෘති තත්වයෙන් මේ සමාජය මුදා ගන්න උත්සාහයක තමයි අයියේ මේ වෙනකොට මේ නිරත වෙන්නේ. ඔව් මොකද දැන් රජවරුන්ගේ ලෝකයෙන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ලෝකෙන් දැන් ටිකෙන් ටික මේ සාහිත්‍ය දින කාලේ පිටපට ගසමින් අවුදින් සුරාපානශාලා වටවැද කට ගොන්නක් රා බොමින් මත්ම ඌලා මේවයි මේ
ගොඩක් වෙලාවට ඒ භාෂාව බලන්නකෝ. කට කෙල රැවුලේ හොස්සේ කොණින් වැක්කිරීලා කොට කොට ඇවිදීමෙන් ගෙන් ගෙටත් කෝලහාලා. ගරු කමක සිතා බීමත් වෙලා අරක්කු නිරිවතිනි කටත් දල්වා වැටිලා නිදද්දී. බලු කැල අවුදින් එක් පාදයක් උස් කිරීමෙන් සුළුදිය මුවතුල්හි වත් කෙරෙත්මයි ඔවුන්ගේ. නිරළඹ අහසේ එල්ලන්නට වැයත් කෙරෙත්මයි. කැනීමේ දැන් එල්ලෙන්න බැරි අහසේ මේ එල්ලෙන්න හදනවා. ඉරසඳ උදුරා ගන්නටත් අහස්සී පනිත්මයි. පොරවැද උනුන් හා තන්හි වැටෙත්මයි. ගර ගඳ කුණු රාබී රොස් පරොස් බත් කියත්මයි. නමුත් අය දැන් මෙහෙම උන්වහන්සේලා මේ උත්සාහ කරාට ඒ උත්සාහය නිරර්ථක වෙනවා. ඊට පස්සේ මේජර් ස්කිනර් කියනවා අය 1800 ගණන් වල. ඔහු පාරවල් හදපු ඉංජිනේරුවෙක්නේ. ඔහු කියනවා දැන් ඔබ ටිකෙන් ටික මේ මහනුවර රාජ්‍යයටත් දැන් මේ මත්පැන් ඇවිල්ලා. එතකොට කියනවා මිනිස්සු මේ කුඹුරේදීම තමන්ගේ අස්වැන්න උගස් තියලා මේ බොන්න සල්ලි හොයා ගන්නවලු. ඉතින් එහෙම තත්ත්වයක් ඇවිල්ලා ආයේ මේ වෙනකොට අපේ රටේ ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය ලීටර් 4.1යි. එතකොට ඒක අපි තුමු අපි ගල් බෝතල්නේ වැඩි කරා කියමුකෝ. එතකොට අවුරුද්දට බෝතල් කෝටි 12යි. අපි දැන් ගොඩක් ලාට ඔය දැන් ඔය කම්කරු එහෙම බෝතල් ගන්න නැහනේ. කාලක් අරගෙන අර අයිඩට ගිහලා කඩලා මේ කාලක්‍රියා ඒ කාලක්‍රියාවකට ඉගෙන කරන්නේ. එතකොට දැන් ඒ වගේ කාලේ බෝතල් ගත්තොත් එහෙම කෝටි 20ක් විතර. දැන් අයි මේ මෙහෙම මිනිස්සු මේ බොන්නේ අයි. මේ ඇත්තටම මේ බොන්න හේතුව ගැන හොයද්දී මේ කපිල කුමාර කාලිංග මහත්මයාගේ අයි අදිසි නදියේ පොත මේ 2018 ස්වර්ණ පුස්තක සම්මාන ලැබිච්ච පොත මේ අනාගත වාක්‍යයක් වගේ. මේ දැන් මේ කොරෝනා කතන්දරෙත් මේ පොතේ තියෙනවා. 2018 ලියපු පොතේ. එතකොට ඒ පොතේ හරි අපූර්ව නගරයක් තියෙන්නේ. ඒ නගරයේ අයියේ ඉන්නේ නගරාධිපති ඉන්නවා, මන්ත්‍රීවරු ඉන්නවා. ඒ නගරයට නමක් නැහැ. ඒ නගරේ මිනිස්සුන්ට නම් නැහැ. එතකොට මේ නම් නැති නගරේ නම් නැති මිනිස්සු හරියට බොනවා. එතකොට ඊට පස්සේ එතකොට මන්ත්‍රීතුමා කියනවා නගරාධිපතිතුමා දැන් මේ දවස්වල හරි අමාරුයි. මොකද අපිට මත්පැන් නිෂ්පාදනය කළා මේ මගේ ෆැක්ටරි එකේ හරි අමාරු වැඩේ කරන්න. එතකොට මේ නගරාධිපතිතුමාට කොච්චර සතුටක්ද? මිනිස්සු බොනවා කියන්නේ හොඳට සල්ලි තියනවා කියලා. නමුත් ඇත්ත කේද වාචිකයට වඩා වෙනස්. දැන් මත්තුණු ජීවිත ගැන මත්තුණු ජීවිතවලින් අපිව මුදවා ගන්න බොහෝ සටන් කරපු අපේ පැරැන්නෝ ඉන්නවා. නමුත් අර කිව්වා වගේ එහි වැඩියක් මිස අඩුවක් නැති තැනට සමාජය ඇවිත් තියෙන නිසා දැන් ඔය දැන් සාහිත්‍යවාද පැවැත්වුණානේ මාතර යුගයේ සෞසත්තම්වාදය වගේ ඒවා. වෙයි තිබ්බට සාහිත්‍යයට ප්‍රගතියක් අත් වුණාද කියන ප්‍රශ්නේ අපිට ආයෙත් අහන්න වෙනවා. අපි වර්තමානයේ වෙනකොට අපි කොතනද ඉන්නේ කියලා අපිට හොයා බලන්න සිද්ධ වෙනවා. නමුත් සාහිත්‍ය සංഭാෂණ නැතුවම ගියොත් මේ ටිකත් නැතිව යන නිසා මේ මතු කිරීම ඉතාම වටිනවා. අපි එමු 6 වෙනි කවියේ 6 වෙනි ගීතය. නිවදයකි ජීවිතේ මී පැණි
රසට රසක් වී මීරට එක් වී අපි වෙමු මී මැසි පොදී මී මැස්සෝ ඔබයි මමයි මී මැසියෝ ලඳුන් තමයි මී මැස්සෝ ඔබයි මමයි මී මැසියෝ ලඳුන් තමයි මී වදයකි ජීවිතේ මී පැණි පිරීලා ඇතේ මත්විලා ගුම් ගුම් නද දීලා සැනසෙමු අපි තුමාතේ ලස්සන දේ ගැන ඇස් නැතිලා යයි සිරිබර විසිතුරු ලෝයේ දකින දැකුම් සිත වසඟ කරාලයි දැසට දී රස සුවේ සන්තෝෂෙයි දුකයි සැපයි සාදා දෙන්නේ අපේ සිතයි සන්තෝෂෙයි දුකයි සැපයි සාදා දෙන්නේ අපේ සිතයි විවදයකි ජීවිතේ මී පැණි පිරීලා ඇතේ මත්විලා ගුම් ගුම් නද දීලා සැනසෙමු අපි තුමාතේ මලින් වලට පියඹමු තුඩින් තුඩට රොන් ගමු වියන් තනා රස ඉරෙන මල්වැල් ඔවුන් සොයාගෙන යමු ඔවුන් සොයාගෙන යමු ඔවුන් සොයාගෙන යමු කවියේ විවිධ යුග මතක පහු කරමින් අපි ගමන් වෙනවා 70 දශකයේ කවි කියවූ පාඨකයන්ට විතරක් නෙවෙයි අද කියවන පාඨකයන්ගේ හිත් කොනිති ගහන තරම් කවි ලියූ කවියෝ අපට හමු වෙනවා 70 මතුවෙච්ච එවන් කවිකාරයෙක් කවි පරාක්‍රමය විහිද වූ මහා කවියෙක් ඔබ අපට හොයා දෙනවා 7 වෙනි කවියේදී අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ. ඔව්. පොඩි මල්ලි එක්ක ඇවිල්ලා අලුත් මිනිහෙක් හැටියට අකීකරු පුත්‍රයෙක්ගේ ලෝකේ අපට ගෙන ආපු පරාක්‍රම කොටුවක් කවියකට. ඒ කවි පොත් තුනටයි මම පුදුම ආසයි. අපේ ජීවිතය හරිම සංවේදීව දැනෙන්න පුදුම ඇත්ත කවි ටිකක් ඒ පොත් ටිකේ තියෙන්නේ. දැන් මම තෝරගත්ත කවිය ජානකී උඹේ තොටිල්ලගෙන. දැන් මම ඉස්සෙල්ලා අපේ කවියට හා සම්බන්ධ මේ මත් පැන්වලට හුරු වෙච්ච පවුලක මේ පුංචි දරුවට අත්විඳින්න වෙච්ච අතිශය සංවේදී ඛේදනීය తত্ত্বය සහ ඒ ලයිම් කාමර අතරේ ඉන්න කළු පාට මිනිස්සුන්ගේ රත්තරන් හදවත් තියෙන මිනිස්සු ගැන මේ කවියට ලස්සනට කියනවා අයියෝ. රාත්‍රී නම් පහන් කණුවේහි තරු පහන් අවුලුවා නිවී අයිර සෙමින් සැඳෑ සුසුමින් පහන් රුක පාමුලෙහි මුළු මහත් පීතියම පාළුවෙන් පුත්තකු මල තොටිල්ලක් මෙන් වෙනෙයි සැඳෑ සුසුමින් සෙමින් එකල්හි චිත්ත සංතානෙහි වීතියක් එළිය කොට ජීවිතයේ ගින්දරෙන් පලා ගිය පලාගොස් සැඟව සිටි තොටිල්ලක නින්නද වෙයි මිනිකිකිනි. දැන් මේ අතීතයක් මතක් වෙනවා. ජානකී 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 හඬද්දි ජානකී කවුද මේ ජානකී? ගින්දරෙන් පිච්චෙද්දී දුව ආවේ මං ඔබේ පුංචි මල් පෙති සිහිනයට රුදුරු මරු ගිනිදිවෙන් බේරෙන්න. මේ පුංචි ළමයෙක් ඇයි ළඟට දුවගෙන ගිහිලා තියෙනවා. ඒ ඇයි රෑපාන අවුලවා මොහොතකින් නගිනු ඇද රුදුරු ගිනි ජාලාව මුළු ගෙදර දෙබෑ කොට මගේ සිත ඡේද කොට විශ්වයම 100,000ක් අණු වලට පුපුරවා. අයියේ තාත්තා කෙනෙක් දීලා හැන්දෑවට ගෙදර එද්දී මේ පුංචි කාට උණ ගන්නවා. ඒක අයියේ පොඩි එකා දන්නම ඇවිල්ලා
ඔහුගේ ජීවිතයේ තියෙන සියලු පීඩනයන් අර ගෙදර දහ දුක් විඳින අම්මා මතින් පිට කරනවා කියලා. ඒක ළමෙක්ට හරි දරා ගන්න අමාරුයි. මේ අන්නේ ඛේද වාචකයේ මේ තියෙන්නේ. ගහන්න එපා තාත්තේ. තුන් විඩක් මරු ඉකල්ලෙන් කෑ ගසන. එපමණය. බිම තලාවී උස්මල්ලමින් අඬයි අම්මා ඉතින්. හාන්සි පුටුවේ බෑවී තාත්තා දොඩවාවි කකුල් උඩ දමාගෙන. අඬන්න එපා අම්මේ අඬන්න එපා. මේ පොඩි එකා අම්මව නලවන්න හදනවා. මං අඬන්නේ නැහැ. පුතා අඬන්න එපා. ඒ අඬන ගුටි කාපු අම්මා පුතාව නලවනවා. නෑ පුතේ මං අඬන්නේ නැහැ. උඹ අඬන්න එපා. උගුරයට ඉකිහිරව අම්මාව බදාගෙන හඬන හැම දවසකම. ජානකී දුව ඇවිත් උඹ මාව වඩාගෙන එහා ලැයිමට අරන්නේ. මේ ලැයිම් කාමරයක ජීවිතයක්. එහා ලැයිම ඉන්න ජානකී මේ රණ්ඩු අහද්දි ජානකීට දරා ගන්න බෑ පුංචි එකාගේ මේ වේදනාව. ඒ කෑ ගැහිල්ල. ඇය එනවා ඇවිල්ලා පුංචි කරා යනවා. එපා පුංචි මහත්තයා අඬන්න එපා. අත් දෙකින් ඇස් දෙකම වසාගෙන උඹේ පපුවට වැදී දුලි උනේ මේ. ඒ ඉරුදුරු ගිනි දිවෙන් සැඟ වෙන්න මේ තාත්තාගේ අපි ලෝකයක් ආදරය කරන තාත්තා එක වේශයකින් මෙහෙම වෙද්දි දරුවා අල්ලපු ගෙදර ඒ කාන්තාවගේ පපුවට තුරුල් වෙනවා. බේරෙන්න. මේ රුදුරු ගිනි දිවෙන් බේරිලා ජානකී මා අරන් ගියා උඹ නුඹේ පැදුරේ තියා පුංචි මල් පෙති පිපෙන හීනෙකට. කුරුල්ලන් විරිත්තන් ගී කියන ලෝකෙකට. ගංග සුළඟ ආදරෙන් තොල් උරන ලෝකෙකට. ඉරහඳක රණ්ඩුවක් නැති පරවි ලෝකෙකට. ඇය මේ පුංචි ළමයා සනසන්න කියපු කතන්දර වෙන්නේ නැති මේ. රබර් කිරෙන් කහට සුවඳ නුඹේ පපුව තොටිල්ලක් යයියේ මේ වතුවල වැඩ කරන ගෑනු මිනිස්සු ගාව ඒ ආවේනික සුවඳ වල තියෙන දැන් රබර් කිරි කපද්දී අයියේ ඒ කිරි වැටෙනවා මේ හැට්ටෙට. මේ හැට්ටෙතකොට හැට්ටේ කිරි මිදෙනවා. මේ කිරි ඒව වතුරත් එක්ක දාඩියත් එක්ක පවුනාට පස්සේ අයියේ අර ඒක අමුතු සුවඳක් මම ඒක හොඳට දන්නවා. එහෙම එකක් මේ තියෙන්නේ. රබර් කිරෙන් කාට සුවඳ උඹේ පපුව තොටිල්ලක්ය. තිරුවංගල් රැස් බබලන ඔබේ මුහුණ තොටිල්ලක්ය. මංචාඩිලා මානෙලවූ ඔබේ දෙපා තොටිල්ලක්ය. ගිනි දිවකින් මා ගැලවූ ඔබේ දෑත තොටිල්ලක්ය. ඉතින් අපි මේ ගීතේ මේ කවිය අයියේ හරි සමාජ යථාර්ථයක් කතා කරන අපට දැනෙන කවියක්. ඉතින් දෙමව්පියෝ අතරේ එහෙම දෙමව්පියොත් ඉන්නවා. එහෙම තමයි මේ ලෝකෙ හැටි. පුවත්පත් බහුල නොවූ කවි පිටු හිඟ කාලේ කවියට මිනිස්සු ලං කරන්න අපමණ වෙහෙස ගත්ත කවියෙක්, කවි කලාවේ පැරකුම් බලකොටු ගොඩනැංවූ කවියෙක් පරාක්‍රම කොඩිතවකු කවියා සිහිපත් කරමින් අපි එනවා 7 වෙනි කවියේ 7 වෙනි ගීතය අහන්න. දේවතාවුන් වැනි මිනිසුන් නැත
අද කවිදාහයට ගීදහයක් වැඩස්ථානයේ කවි තෝරන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ නීතිඥ රජී වසන්ත වෙල්ගම. රජී මේ අතරම දැන් අපි කතා කරොත් මුල් යුගයේ ඔබත් එක්ක මේ චාරිකාවට එකතු වුණු අනිත් සගයා තමයි දර්ශන රුවන් දිසානායක. ඔව්යි. ඔබට කොහොමද දර්ශන හම්බ වෙන්නේ? අපි දෙන්න මුණ ගැහෙන්නේ 2005 අවුරුදු විතර රජරට සේවයේදී. ඒ ඇත්තටම මගේ මේ නිර්මාණ ජීවන චාරිකාවේ තීරණාත්මක මුණ ගැසීමක් දර්ශන. මොකද මම මේ මගේ නිර්මාණ අතරින් සම්මානයට පාත්‍ර වෙච්ච හැම නිර්මාණයකම කොටස් කවියේ දර්ශන. ඉතින් ඔහුත් එක්ක ඒ නිර්මාණ බැඳීම මම හිතන්නේ ජීවිත කාලේ පුරාම තියෙයි. හොඳයි. දැන් හුලං අරගෙන ඉහළට යන බැලුම් වගේ ඉහළට යන ජීවිත තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ ඉහළ ගැන විතරක් අරමුණු කරගත්තොත් නොදැනීම ඒ පිපිරුම් අපේ ජීවිතවලට බලපානවා. ඉතින් කොහොමනත් ඉහළට යෑම අවශ්‍යයි. හැබැයි ඒ ඉහළට යන මොහොතේ හමන සුළඟේ ආධාරය ඊටාම වැදගත් බව තමයි ඔබ හැම මොහොතකම මතක් කරන්නේ. ඒක නිසා තමයි මේ හිතවන්තකම්, හිතමිත්‍රකම් හැමදාමත් රැකගෙන ගමන් කරන්නේ. ඉතින් එහෙම හිතවන්ත පරිසරයක් ගොඩනගන නිර්මාණකරුවෝ කවියෝ අපිට නිතරම හමු වෙනවා. ඇත්තටම මේ ඉහළ යන සමාජයට ප්‍රතිරෝධ හදන කවි මගක් නිර්මාණය කරන කවියෙක් කියලා කිව්වොත් වැරදි නැහැ ඊළඟ කවියා. ඔහු ඒ ප්‍රතිරෝධය හදන්නේ සමාජයත් එක්ක තියෙන අහිතකර හැඟීමකට නෙවෙයි, හිතකර හැඟීමකට. ඔව්. ටිම්රාන් ලියන හැම කවියකම අයියේ ඇත්තක් තියෙනවා. ඔව් ඇත්ත කවියට නගන්නේ. දැන් මේ මම තෝරගත්තේ ඔහුගේ ඩොමිනික්ගේ මාලය කියන කවිය යන්නන් චන්දරේ පොතේ තියෙන කවියක්. දැන් මේ සිද්ධිය මේ යාළුවෙකුගේ කවි පොතක් දොරට වැඩලා ඒ ප්‍රීතිය සැමරීම නිමිත්තෙන් හැන්දෑවේ ලාභ රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා එතන කට්ටිය මදු විතකින් සප්පායම් වෙලා ඊට පස්සේ මේ වෙන් වෙලා යන මොහොත මේ චරිතය මේ ඩොමිනික් මම දන්නවා. දැන් මේ ඩොමිනික් කෙට්ටුස කොණ්ඩේ අපිරියට තියෙන මේ කැලණිය කැම්පස් එකේ හිටපු මල්ලි කෙනෙක්. ඔහු ජාවති විච්ච වටිනා වස්තු මම දන්නවා ඒක. ඔහු ළඟ වාවති විච්ච මේ වටිනා වස්තුව තමයි මේ සුදු යකඩ චේන් එක. ඒක දෙනවා. ටිම්රාන්ට ඔහුගේ තෑග්ගේ හැටියට ඔහුගේ පොද්දලට බඩුම් මං අල්ලේ. ඒකයි රත්තරන් චේන් එකක් අර විල්ලුද පෙට්ටියක දාලා දෙනවට වඩා අර පාරේදී තමන් දාගෙන චේන් එක ගලවලා මෙහෙම ටිම්රාන්ගේ කරේ වඳින එකයි ඒකේ තියෙනවා ඊට වඩා එහා ගිය මහා බැඳීමක්. ඉතින් ඒ බැඳීම තියෙන යාළුවයි මගේ ජීවිතේ තින මට මේ කවියෙම කියද්දි මට එහෙම මගේ ගමේ යාළුව මට මතකයි මගේ එකපාරක් අත කැඩිච්ච වෙලාවේ මගේ කකුලක් අනුතරකින් නැති වෙච්ච යාළුවෙක් මාස 6ක් තිස්සේ මාව තනි කකුලෙන් බයිසිකල් එක්කන් ගියා බෙහෙත් දාන්න ලලිත්. මගේ ඉස්කෝලේ යාළුවෝ එහෙම ඉන්නවා. මගේ කැම්පස් එකේ යාළුවෝ ඉන්නවා. අපේ මඩයක් සිකියුරිටි කරලා ඇවිල්ලා ඒ සල්ලි හම්බ කරගෙන ඇවිල්ලා අපි යාළුවොත් එක්ක චමරියක් දාලා මඩයම ඔයලා අපි හැමෝටම එක සමානව බෙදනවා. එහෙම බෙදලා එහෙම කාපු කාලයක් තියෙනවා. ඒ වගේ කැම්පස් එකේ යාළුවෝ කොයිතරම්නම් ඉන්නවද? ඊට පස්සේ මගේ දැන් වෘත්තීය ජීවිතෙත් එහෙමයි. අපි කලාව වෙනුවෙන් සංදර්ශන කරද්දී අතින් රියදාම වෙද්දි මම හිතන්නේ ඔබත් ඒවා දන්න ඇති. ඒ වගේ වෙලාවට අපි අන්තස්සරමේද්දි ගීත්ම ඇවිල්ලා මගේ අතර මිටි කරනවා. ඒ සියලු බර පැන. ඉතින් එහෙමයි එහෙම යාළුවෝ ඉන්නෝ. ඒ යාළුවන්ගේ බැඳීම් හරියට දැනෙනවා. ඒක නිසා මගේ ජීවිතේ පුංචි කාලේ ඉඳලා මේ දක්වා එහෙම සුන්දර යාළුවෝ ගොඩක් හම්බුණා මේ ඩොමිනික් වගේ. ඉතින් මට හිතුණා මේ ඩොමිනික්ගේ මාලේ කවිය ඒ නිසා මේ කියවන්න. කවි පොතක් එළි දකපු දිනක් අවසානයේ අවන්හල කෙළවරම මේසයක් අරක්ගත් මිතුරු මදුසාදේ සිහිවටනයක මට ඩොමිනික්ගේ මාලේ. මූඩියක් කැඩෙන විට බුබුලු නැගෙයි අතීතයේ රිදුම් දැල්වේ වර්තමානයේ
දඹු කැඩී විසිරෙයි මං වගේ අයාලේ. සල්ලාප් සංවාද දුම්වලා අතරේ හා බලාගෙන උඹ අරතුරේ බමණ දෑසේ කෙටුන බැල්ම ඩොමිනික්ගේ. ඇම්බරිච්ච දෙමළ අකුරක හැඩේ කොළඹටත් වෙරි වගේ. අපි එලි බැස්සේ වත්තම් වෙලා කතා අත්වාරුවේ. ආයෙත් පොත් මගුලකදී හමුවෙමු. කවිත් එක්කම දිය වෙලා යමු කියමින් ගලවලා පැළඳ සිටි මාලේ මගේ කර පැළඳුවා ඩොමිනික් එවේලේ. ඊපස්සේ කියනවා හෙළුවෙලි කෙල්ලන්ගේ පින්තූර පරණ පෙම්හසුන් සිප්පි කටු ඉත්තෑ කූරු අතරේ ඉඩ හඳන් මතක සුම්බුන් අඩුක් කර තියෙන කවරේ තැන්පත් කළා මං කරඬුවක්සේ ලොව අනගිතව මාලේ ඩොමිනික්ගේ මාලේ. ඒක ලස්සන නිර්මාණයක්. අයියේ අපට වෘත්තීයමය ජීවිතයේ සමහර තැන්වලදී අපට හම්බ වෙන හලෝ මචං how are you see you මචං කියන යාළුවන්ට වඩා මේ යාළුවන්ගේ බැඳීමයි ලීවලටම දැනෙනවා. හොඳයි. ඇත්තටම මේ සංවේදීකම නිසාම මට පුංචි සිදුවීමක් මතක් කරන්න ඔබෙන් අවසර ගන්න හිතුණා. බලංගොඩ බදුල්ලේ. බලංගොඩ. බලංගොඩ එතන බදුල්ලේ නේද අපි ප්‍රසංගය තිබුණේ. නෑ බලංගොඩ තිබුණේ. බලංගොඩ තිබුණු ප්‍රසංගයකදී ඔබ මට කියනවා රෝහණ ධර්මකීර්ති සංගීතවේදියා සංගීතය සැපෙවි. ඒ ප්‍රසංගයේදී මට කියනවා සම්මාන දෙකක් තියෙනවා දෙන්න කියලා. බලංගොඩ ප්‍රසංගයේදී සම්මාන දෙක දෙන්නේ කාටද කියලා ඇහුවාම ඔබ කියනවා මට අපි ගමේ තරුණයෝ තීරණය කළා නගර සභාවේ කුණු එකතු කරන වයස්ගතම දෙන්නට සම්මාන දෙකක් දෙන්න ඕන කියලා. ඉතින් බලංගොඩ නගර සභාවේ ඒ නගර සීමාවේ කුණු එකතු කරන වයස්ගතම දෙදෙනා ප්‍රසංග වේදිකාවකට ගෙනල්ලා ඔව් ඒක මම හිතන්නේ එදා මේ දිවුල්ගනේ මහත්මයයි ඊට පස්සේ එදා ප්‍රසංගයට ආපු අනිත් ගායකයා එතුමා අතින් තමයි සම්මාන දුන්නේ. ඉතාලම මේ මටත් ජීවිතයේ අමතක නොවන මොහොතක්. ඉතින් ඒ වගේ සංවේදී හිතමිත්‍රයෙක් රජී වසන්ත වෙල්ගම. ඔහු තෝරා දෙන යාළුකමේ ගීතය අපි ගායනා කරමු 8 වෙනි කවියේ 8 වෙනි ගීතය විදියට. කොතැනද විත
කෙනෙකුට ඇස පහළවීම ආකාස්මිකව සිදුවන්නේ නැහැ. ඇස පහළවීම ඡායාරූපයකට බලපානවා. ඒ වගේම කවි ඇසටත් එය බලපානවා. කවි ඇසයි ඡායාරූප ඇසයි දෙතැනක තිබුණත් ඒ ඉඳුරාම වෙනස් කලාවන් දෙකේ දෙපය ඉතාම සීරුවට තබාගෙන හිටපු කවි මතකයක් ඔබ අවුස්සා දෙනවා 9 වෙනි කවිය විදියට. අද නීතිඥ රජී වසන්ත වෙල්ගම අපට කවි තෝරා දෙන්නේ. ලාල් හැගොඩ කවියාගේ මා මිනිසෙක්කම ගඟක් නිසා කියන පොතේ අම්මාගේ දෑත කියන කවිය තෝරන්නේයි මම. ලාල් හැගොඩ කියන්නේ දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. ඔහු මේ ඉතිහාසයේ සිද්ධියක් මුළු චිත්‍රයක් ඔහුගේ එක ෆොටෝ එකකට අරන් තියෙනවා. මේ ලස්සන චිත්‍රයක් තියෙනවා මේ කවියේ. ලස්සන ෆොටෝ එකක් තියෙනවා. ඒක හරි යථාර්ථවාදී එකක්. දැන් මේ කවියේ මේ කතකයා ඉන්නේ හැංගිලා. මේ දවල්ට හැංගිච්ච මිනිස්සෙක් මේ. අවුත් එළියට පියනගින් ගෙදර රාත්‍රියේ රැයට එළියට බහින මිනිස්සෙක්. මෙහෙම සමහරු දවල්ට හැංගිලා රැයට එළියට බහින කාලයක් අපි පුංචි කාලේ තිබුණා. මට යන්තම් මතකයක් තියෙනවා 80 ගණන් වල. උළුවස්සට උඩින් අත දමා වහලෙන් අරිනු හැක අගුල. ඉතින් මේ ගී හැටි නේදයිද? ඒක මැවෙනවා මේ මැටි ගෙදරක්. ඒ උළුවස්සයි දොරයි අතර තියෙන හිඩස. මෙහෙ උඩින් අත දාලා දොර අරින්න පුළුවන් ගෙදරක්. ඊට පස්සේ දොර ඇරියට පස්සේ පැන අක්කාගේ ඇඟ උඩින් සිටිමි අම්මාගේ ඇඳ ළඟ. කුප්පි ලාම්පුවේ දුම් නගී නිවී ඇත්තේ දැන් මේ අක්කා මැටි පොළොවේ බිම අම්මා ඇඳ උඩ නිදි. දෑතින්ම සෙමෙන් හාරමි පොළව අම්මාගේ ඇඳ යට. සෙමෙන් යන්තමින් යන්තමට අවදි විය හැකි අම්මා. අම්මා ආදිනට කැමති නෑ ඔහු. මතුවේ රයිපලය. එතු පොලිතීන් වල ගණිද්දී ගොට සුරුස් ගා පස් බේරනි. බලන්න මේ චිත්‍රය මේ පොලිතීන් වල ඔතපු එකක් පොළවේ තිවිලා ගන්නකොට ඒ සුරුස් ගාලා පස් බේරන එක. ඒ තමයි කවි. එතනයි කවියෝ ඉන්නේ. ඇසුනාද අම්මාට නෑ ඈනින්දේය. ජීවිතයටත් වඩා බීකරු මේ රාත්‍රියේ කොහෙන්දෝලා එළියක් අවදින් පෙනෙන්නේ අම්මාගේ මුහුණ. දැනෙන්නේ බෙහෙත් තෙල් සුවඳ. ඇයි බෙහෙත් තෙල් ගාන්නේ? දෑති දෙපය වේදනාවට. අම්මේ පුතා යන්නේ නොයන ගමනක් විය හැක. දහසකුත් අම්මාවරුන් දහසකුත් දූපුතුන් වෙනුනි මේ ගමන. දහසකුත් සමාවන් දුන මැනවි අම්මේ. මෙහෙම දරුවෝ අයියේ අපේ රටෙන් සෑහෙන්න එහෙම ගෙදරින් ගියා ගොඩක් උදවියට ආපහු එන්න බැරි වුණා. මධ්‍යම කාර්ක ස්වභාවයේ සිත අවදි විය. සිත මුදු වීමට නොදෙනු. වහා මෙතනින් පිට වෙන. ඔහුට අනක් හිතෙන් දෙනවා. පස්සේ අම්මව දකිනවා. අම්මාගේ දෑත එක් වී ඇත ලය මත මරණ මංචකයේ මෙන්. ඒ අම්මගේ මොන වගේ දෑතක්ද කියලා කියනවා. අයියේ මේ කියන්නේ අපේ අම්මගේ අත් දෙක. මේ ඔබේ අම්මගේ අත් දෙක. මේ රටේ බොහෝ අම්මාවරුන්ගේ අත් දෙක තමයි මේ කියන්නේ. මේ බලන්න. මේ අම්මාගේ දෑතය. අම්මාගේ ආත්මයමන් දෑතය. කැපී වනවී කැලැල් ඇති. ඉදිමී පුරුක් ඇදවුණු සම රැලි ගැසුණු. අයියේ අද ගිහිල්ලා අම්මගේ අත අල්ලලා බලන්න. කොයිතරම්නම් පිහිපාරවල් මේවා තියෙනවද? මේ කහට කොච්චර බැඳලා තියෙනවද? කිරි කපපු දලු කඩපු අම්මලා, එළවලු කපපු අම්මලා, දහදුක් වින්ද අම්මලාගේ මේ අධ්‍යය බලන්න. ඒවැ රෝස මල් වගේ නෙමෙයි අයියේ. ඉරි ඇඳිලා, කරගැට හැදිලා, ඒවා පුරුක් ඇද වෙලා. හරි ලස්සන පුදුම ඇත්තක් මේක. මේ අම්මාගේ දෑතය, අම්මාගේ ආත්මයවන් දෑතය කැපී වනවී කැලැල් ඇති. ඉදිමී පුරුක් ඇදවුණු සම රැලි ගැසුණු. ඒ අම්මගේ අත්වලින් මොනවද කරලා තියෙන්නේ? එදා සදෙනෙක් ලොකු මහත් කළ තරවටු කළ චුට්ටේට අක්කාට අතවර කරන්නට ආ කැත්තෙන් කෙටු. දුම් නගින ටයර් අලු මෑත් කර මල්ලීගේ අත්පා වත්තට ගෙනවිත් පැළලු. කිසිදාක පිසින්නට කඳුලක් සොයා දෑතට නොයිස්සූ අම්මාගේ දෑතය එක් වී ඇත්තෙලයි මත. අසුබය සලකා මෑත් කර තබත්ම දෑත දැනින
කෙසෙල් කඳක් සේම සීතල එහි. මේ කවියේ ඉන්න අම්මම තමයි මා තෝරන බැමිණිතියා මහසෑයේ අර කුරුළු මමක් වගේ කමත් පොළ පොලා බීයට ඇහින්දේ. ඇත්තරම හෘදයාංගම ගුණය කියලා කියන්නේ කවියට හරි සමීප තැනක්. ඉතින් ඒ නිසා ඒ ගුණය රඳවාගෙන අපි 9 වෙනි කවියේ 9 වෙනි ගීතය අහමු. බැමිණිතියා මහසායේ මහවැව්දිය කිරිවැරුදා මහලු හදවත දවන සුසුමින් කෑඳැති දරුවන් දෙතොලක පවසනියෝ අම්මා අම්මා දෙතොලක පවසනියෝ අම්මා සෙනෙහස පුරවා මී තෙල් පානට රැතුන් යාමේ හිත මොලවාගෙන දුරුතු හිතලේ වෙවුලන දැතින් දඬු ඇට බැඳ කිරි කුරහන් හේනට නිදි වැරුවා අම්මා කුරුළු මවක්සේ වී ඇට අහුලන මැටුවන් කන්දේ දුක සඟවාගෙන බොල් පැත ඇවිලෙන හුළඟට අල්ලා පතකට වී ඇට සොයමින් යායක කමත් පෙළෝ අම්මා බැමිණිතියා මහසායේ මහවැව්දිය කිරිවැරුදා මහලු හදවත දවන සුසුමින් කෑඳැති දරුවන් දෙතොලක පවසනියෝ අම්මා අම්මා දෙතොලක පවසනියෝ අම්මා පද්‍යක වෙන්නට පුළුවන්, ගද්‍යක වෙන්නට පුළුවන්. අපේ හිත ඇදිලා බැඳිලා යන්නේ ශ්‍රව්‍ය රූපයට. තවත් කෙනෙක් කියනවා අසා ඉන්නකොට. මං හිතන්නේ එහෙම කවිවල අර විරිත් ගුණය රැකපු කවියෝ අපේ හිතවල හැමදාම මතකේ තියෙනවා. මොකද වැඩිහිටියෝ ඒ වගේ කවි තමයි ගයා දෙන්නේ. ඒ වගේ කවි ඔවුන් ගයනකොට තමයි අපි අහන් ඉන්නේ. ඉතින් සඳස් කවියේ ගුණ රැකි තවත් කවියෙක් ඔබ අපට හොයා දෙනවා. කොළඹ යුගයට ගිහිල්ලා 10 වෙනි කවියේ හැඩරටා මතු කරමින්. මං සුදෝ සුදු කවි කේයස්ගේ
කවි ටිකක් තමයි තෝරගත්තේ. ඔහු බුංගිරියේ අර කන්දක් උඩ තාමත් නිදාගෙන ඉන්නවා. ඔහු අයියේ සුදු කවි පෙළේ එය ඉංග්‍රීසි කවි පෙළක අනුවර්තනයක් තමයි. නමුත් ඔහු අපේ කම රැකලා ආදරය කියන්නේ මොකක්ද කියන එක හරි ලස්සනට මේ කවියෙන් කියා දීලා තිනවා. ආදරය කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. දැන් ওই මේ සුදු කතන්දරේ බොහොම පුංචි කතන්දරයක් නේ තියෙන්නේ. කටුවද ගම්මානයේ 3 දෙනෙක් ඉන්නවා, පිරිමි ළමයි දෙන්නයි, ටිකිරි යදිරි මැනිකේ. මේ හරි යාළුවෝ, පුංචි කාලේ ඉඳන් සෙල්ලම් කරපු ගඟේ වැලිතලාවේ සෙල්ලම් කරපු යාළුවෝ. ඔවුන් ටික වියපත් වෙනවා. පස්සේ අදිරි මැනිකේට විවාහ යෝජනාවක් ගෙනල්ලා විවාහ වෙනවා. පස්සේ ටිකිරි අවිවාහකව ඉන්නවා. අදිරිට මැලේරියාව හැදෙනවා. ඊට පස්සේ ඔහු ටිකෙන් ටික අබල දුබල වෙනවා. ඒ අතරතුරේ ඔවුන්ට දරුවෙක් උපදිනවා. ඒ දරුවා අන්ධයි. පස්සේ අදිරිට යන්න වෙනවා රස්සාවක් හොයාගෙන ගමෙන් එපිටට. ඔහුට අන්තිමට ගිහිල්ලා ඔහුට යුද සේවයට බැඳලා ඔහුගේ අතකුත් අහිමි වෙනවා. එතකොට දැන් මේ අදිරි ගියාට පස්සේ අවුරුදු 8ක්ම මැනිකේ තනියෙන් ඒ දරුවා බලාගෙන නන්දර දරුවත් එක්ක ඉන්නවා. ටිකිරි මේව දකිනවා. ඊට පස්සේ ටිකිරි අවුරුදු 8කට පස්සේ ගිහිල්ලා ඇයගෙන් ආදරය ඉල්ලනවා. අපි මම ඔබ වෙනුවෙන් බලා හිටියා. දැන් අදිරි ඉන්න එකක් නෑ කියලා ගමේ කියන්නේ. නිසා අපි විවාහෙමු කියලා. ඇය කියනවා බෑ. මට තව අවුරුද්දක් දෙන්න. මෙහෙමත් අවුරුදු 3ක් යනවා. අවුරුදු 11ක් අදිරි ගිහිල්ලා මැනිකේ ඔහු වෙනුවෙන් බලා ඉන්නවා. ඊට පස්සේ 11 වෙනි අවුරුද්දේදී ආවට පස්සේ කියනවා එහෙනම් මම කැමතියි කියලා. ඊට පස්සේ ටිකිරි ඔහුගේ වලව්වට මැනික එක්කයි යනවා. මේක සුරංගනා කතාවක් වගේ තමයි. උනාට මේක මේ ඇතුලේ තියෙන ලස්සන කතන්දරේ මේ ආදරයයි හරි ගැඹුරුයි. පස්සේ ඒ අතරතුරේ අදිරි බොහෝම ලෙඩ දුක් වලට මුහුණ පාලා ඒත් ආදරේ නාමයෙන් ඔහු ගමට එනවා. එහම ආවට පස්සේ ඔහුට ආරංචි වෙනවා මැනිකේ ටිකීව කසාද බැලලා බොහොම සන්තෝෂෙන් ඉන්නවා කියලා. ඉතින් දවසක් ඔහු රාත්‍රියේ කාටත් තොරෙන් ඇවිල්ලා අර වලව්වේ ජනේලෙන් හුස්මවත් හයියෙන් පිට නොකර බලා ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඔහුට මෙහෙම පේනවා. අඳපුතු ටිකිරි උකුලෙහි සුරතල් පෙන්නා රසවත් මිහිරි කවියක් කියමින් උන්නා. මැනිකේ ටිකිරි හා පිළිසඳරේ ඉන්නා දුටුවා අදිරි විඳිනා සැප මේ දෙන්නා. ඉවසිලි නොදෙන සතුටකි අදිරිට ඇත්තේ හඬ පිට වෙතයි දෑතින් කට වහගත්තේ. මා ජීවත්ව ඇති බව මේ ලොව මත්තේ ඒ දෙන්නා තමයි නොම දැනගත යුත්තේ. ඔහුගේ ආදරය බලන්න. පස්සේ මිනිස්සෙක්ටයි මේ මරණය පමා කරන්න පුළුවන් යම් ප්‍රබල හැඟීම් මත. ඒම සිද්ධි කියන්නේ ඒවා කොහොම වෙනවද දන්නේ හැම සිද්ධි අපි දැකලා තියෙනවා. දැන් මේ ඔහුත් මෙච්චර කල් මරණය පමා කරා. ඔහු මරණයට පරාජය වුණේ නැහැ. නමුත් දැන් ඔහුට හිත හොඳින් මැරෙන්න පුළුවන්. ඔහු මෙහෙම කියනවා මාරයාට. පෙම්මත නුඹ සමග නුඹ යන එන නිදන හැමතැන මම ඇවිද්දෙමි නොපෙනෙන ලෙසින. අද මා වැළඳ ගත මැන ආදර සිටින මරණය ඔහුට අමතයි කන් කළු බසින. එහෙම කොටසින් මරණයත් ඔහුට කියනවා. හරි එහෙනම් ආදරවන්තයා මම ඔබව වැළඳ ගන්නම්. අදිරි බොහොම ආදරෙන් ඒ මරණයට මුහුණ දෙනවා. ඊට පස්සේ මේ අදිරි අයියේ එදා ගෙදරින් යද්දි මුලින්ම ගෙදරින් යද්දි මැනිකේ දෙනවා අර පුංචි පුතාගේ කෙස් රොදක්. ඒක යා සුදු පාට රෙදි කෑල්ල කොතලා ඉනේ තියාගත් කෙස් රොද. අදිරි මැරෙන මොහොතේ ඒක ඔහු ඒ වෙලාව හිටපු නොන්නි කියන කාන්තාවට දෙනවා. මා මල පසු මෙගෙන ගොස් මැනිකෙට දෙන්න. කෙස් රොද මේ සමග ඇත ඈ මට දුන්න. මැනිකෙයි පුතයි මගේ ටිකිරී යහතින්න දිගු කල් වෙසෙත්වයි පැතු බව පවසන්න. පස්සේ බලන්නයි දැන් ඒ ආදරය එහෙම මේ අද්දී මැනිකෙත් ඒකම ටිකිරිගේ අදිරි කෙරෙහි තියෙන ගෞරවයත් මැනිකගේ ආදරයත් අයියේ මැරුන්නේ නැහැ. ඒක තවත් තියෙනවා.
වලව්වේ ඉදිරි පිටවත්තේ කොනක අදිරිගේ සොහොන් කොත්ත ළඟ තැනු මල් පැලක මැණිකේ අඳ පුතයි ටිකිරි හැමදිනක මල් පහන් පුදනු කාටත් බැලිය හැක. ඇත්තටම මේ වගේ ආදරවලට මල් පහන් පූජා කරන්න. ආදරයට මල් පහන් පූජා කරමින් රසවත් කියන අකුරු 4ට සාධාරණය හොයා දෙමින් ඔබේ ගාව තියෙන අනතිමානී ගුණ මතු කරමින් මේ ගත කරපු කාලය හරිම අලංකාරයි. ස්තුතියි නීතිඥ රජී වසන්ත වෙල්ගම හිත මිත්‍රයාට අද කවි තෝරන්න ආවාට ඒ වගේම රසවත් මොහොතක් අපිට මැව්වාට. ඇත්තටම මගේ ජීවිතේ කරපු සාකච්ඡාවලින් හරිම සුන්දර නිදහස් මිහිරි ලස්සන මේක. සතුටුයි මේ වචනවලට. අපි කවි 10ට ගී 10ක් ගෙන ආවේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමත් එක්ක ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය කොළඹ වෙස්ලි විද්‍යාලයේ සංගීතාචාර්ය විශාරද චතුර ගයාන් ජයනති ඒ වගේම තමුත්තේගම මධ්‍ය විද්‍යාලයේ සංගීතාචාර්ය ශාස්ත්‍රපති විශාරද පුන්සදා මෙයසි ජයලත් අද ගී ගායනට එකතුනේ. ඒ වගේම මියුරු සෝමරත්න ගායන ශිල්පියාවත් බොහොම ගෞරවයෙන් මතක් කරමින් අද නිමා කරන්නට අවසරයි කවි 10ට ගී 10ක් වැඩසටහන. ලවන් හමු වී පිපේවා